අපි කතා කරේ සාමාන්‍යයෙන් ධර්ම කාරණාවල් නෙමෙයි වගේ පේනවා ඇති. හොඳයි. එහෙම පේනුනට මේ ඒව ධර්ම කාරණාවල් තමයි ඇත්තටම. අපිට හිතෙන්නේම සාමාන්‍ය මේ රටේ තොටේ කියවෙන දේවල් ටිකක් කියලා නේ. නමුත් අපිට තාමම තේරෙන්නේ නැත්තේ එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි මේ අපිට දැනට මේ ඇති වෙලා තියෙන ගැටලු පීඩාව කියන ප්‍රශ්න ටික ඇති වෙලා තියෙන්නේ මේ නිවන් දැකපු නැති නිසාම කියන කාරණාව නිසා නෙමෙයි. තේරුණේ? ඒ කියන්නේ මේ සමාජයෙන් අපි දැන් ආර්ථික වශයෙන් පීඩාවටපත් වෙනවා. වෙන දැන් මේ රෝගයකින් පීඩාවටපත් වෙනවා, දේශපාලනික වශයෙන් පීඩාවටපත් වෙනවා, පාරිසරික වශයෙන් පීඩාවටපත් වෙනවා. මෙහෙම විවිධ පීඩාවල් ටිකක් තියෙනෝනේ. ඔය පීඩාවල් ලෝකේ හැම රටකටම පොදු දෙයක් කියලා කියන්න බෑ. සමහර රටවල ඒකෙන් ආරක්ෂිත වෙලා දැන් සමහර රටවලට ආර්ථික ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. සමහර රටවලට කන්න බොන්න ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. නේ? එතකොට සමහර රටවල මේ කොරෝනා ප්‍රශ්නෙත් කියන එක බලපන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණත් සමස්ත බුදුහාඳුරෝ කියනවා ඉපදිච්ච ඒ කියන්නේ දිව්‍ය ලෝකවල දැන් දිව්‍ය ලෝකවලට කොරෝනා ප්‍රශ්න තියෙනවද? දිව්‍ය ලෝකවලට කොරෝනා ප්‍රශ්න නැහැ. ආර්ථික ප්‍රශ්නත් නැහැ. ආහාර සම්බන්ධ නම් ප්‍රශ්න ඇති. මම හිතේ ඒ වගේ දිව්‍ය ලෝකවලට ඒ වගේ ප්‍රශ්න තියෙනව නැත්තේ නැහැ. නමුත් ඔය ලෙඩ රෝග සම්බන්ධ ප්‍රශ්න නැහැ යායට. ඒකෙන් ඒතර බ්‍රහ්ම ලෝකවලට ගත්තට පස්සේ ඔය මොකක්වත් නැහැ. ආර්ථික ප්‍රශ්නත් නැහැ, ආහාර ප්‍රශ්නත් නැහැ. ඔය කියන්නේ සිත මිස කය නැති බඹලෝ සතරකේ දැන් බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවලු. ඒකේ තියෙන්නේ හිත විතරයිලු, කයක් නැහැ කියන. එතකොට ඒ බ්‍රහ්ම ලෝකෙට ඔය කියන ආහාර ප්‍රශ්නෙත් නැහැ, ආර්ථික ප්‍රශ්නෙත් නැහැ, ඔය කියන පාරිසරික ප්‍රශ්නත් නැහැ. ඒ කයක් නැහැනේ. කන බොන ප්‍රශ්න තියෙන්නේ අපිට කය තියෙන නිසානේ. කට ඇහැ කන තියෙන නිසානේ මේව නිදා ගන්න ප්‍රශ්න, අවුව, වැස්ස ඒ ඔක්කොම ටික තියෙන්නේ ලෙඩ රෝග ඇති වෙන්නේ කයටනේ. නමුත් ওই ටික නැති සිත විතරක් තියෙන බ්‍රහ්ම ලෝකයට ගත්තොත් ඔය කියන ප්‍රශ්න ටික නැහැ. හරිද? හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා එහෙම වුණත් මේ සියලු ලෝකේ පවතින්නේ මොකේ කියලාද? දුක මත පවතිනවා කියලා. අන්න ඒ නිසා අපිට මේ දුක කියලා දැන් අපිට දැනෙන ප්‍රශ්නේ නෙමෙයි මේ දුක කියලා කියන්නේ. දැන් අපිට ඔය දුක දැනෙන විදිහක්. දැන් මේ දවස්වල අපිට දුක දැනෙන්නේ කොරෝනා විදියට. හැබැයි කොරෝනා ඉන්න ඉස්සෙල්ලා දුක තිබ්බේ නැද්ද? තිබුණා. එතකොට දැන් අපිට දුක දැනෙන මේ රජයේ විසින් කරන මම මේ රජය හොඳයි නරකයි කියනව නෙමෙයි. හොඳ දේශපාලනය නෙමෙයි. ඇත්තටම හැම වෙලාවෙම තේරුම් ගන්න මම මේක හැම වෙලාවෙම කියනවා. දේශපාලනයක් නෙමෙයි කතා කරන්නේ සිද්ධි ටිකක්. දැන් අපිට තේරෙනවා මේ දේශපාලනීය ක්‍රමයේ තමයි අපිට දුක. මේක තමයි දුක ගෙනාවේ කියලා. අපිට ඊට ඉස්සෙල්ලා තේරුණා ඊට ඉස්සෙල්ලා හිටපු එක්කෙනයි කියලා. දැන් අපි තුමු නිදහස ගත්ත දවස් ඉඳලා එනකන් ගත්තම සෑම පාලකයෙක්ගේම අපිට දුක ආවනේ. ආපු නිසානේ ඒකෙන් පස්සේ ඊළඟ එක්කෙනා අමාරු වෙන්නේ. එතකොට මේ නිදහස ගන්න ඉස්සෙල්ලා සුද්ධෝ ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි පාලනය කරන කාලේ අපි දුකෙන් නැතුව තොරෙන් හිටියද? සැපෙන් හිටියද? ඒත් නැහැ. ඒ නිසා දැන් අපි දුකෙන් ඉන්න ඇමරිකාව සැපසේ ඉන්නවද? ඒත් නැහැ. එහෙනම් අපි යටත් කරගෙන හිටියේ බ්‍රිතාන්‍යෝ. දැන් අපි දුකෙන් ඉන්නවා ඒ මිනිස්සුන්ගේ යටත් වැසියෝ විදිහට දැන් බ්‍රිතාන්‍ය බොහොම සතුටින් ඉන්නවද? ඒත් නැහැ. මේ හැමෝටම මොනම හරි විදියකින් පීඩාව කියන එක එනවා. හැබැයි ඒක එන්නේ එක මුහුණුවරින්. අපිට කොරෝනා විදියට එනවා, තවත් කෙනෙකුට කන්න නැති එක විදියට එනවා, තවත් කෙනෙකුට ආර්ථික ප්‍රශ්නයක් විදියට එනවා, තවත් කෙනෙකුට ලෙඩ රෝගයක් විදියට එනවා. මේ එක ක්‍රමවලින් ඒක එනවා. එතකොට දිව්‍ය ලෝකින දෙවියන්ටත් මම කිව්වේ දෙවියෝ ඔය සුරාසුර කියන යුද්ධයක් තිබුණයි කියලානේ නේ. දෙවියන්ටත් ප්‍රශ්න තියෙනවා. දෙවියෝ අතර ප්‍රවා ප්‍රශ්න තියෙනවා. දෙවියොත් හිත වේදනාවල් ඇති වෙන වෙලාවක් තියෙනවා. මේ දෙවියෝ අතර අල්පේසාක්‍ය මහේසාක්‍ය කියලා කතාවක් කියන්නේ නේ. ඒ කියන්නේ හොඳටම ලැබෙන හැත් ඉන්නවා. අල්ප වශයෙන් ලැබෙන අයත් ඉන්නවා, බලවන්ත අයත් ඉන්නවා, දුර්වල අයත් ඉන්නවා. ඒ අයත් තවත් කෙනෙක්ගේ දැන් දිව්‍ය ලෝකේ රජෙක් ඉන්නෝනේ. ඒ රජයාට පාලනය වෙනවා. ඒතර ඒ අයටත් රජතුමාගේ සියලුම දේවල් සමහරවිට Tamanට ගැළපෙන ඒවම නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ දුක කියන එක හැම වෙලාවෙම අපිට පීඩාව කියන එක එන්නේ එක මුහුණුවරින්. ඒ නිසා දැන් මේ එක මුහුණුවරවල් හොයා කතා කරන්න ගියොත් අපිට කවදාවත් ඉවර කරන්න පුළුවන් ඉන්නේ. ඉවරයක් නෑ. දැන් අපි ගිය සතියේ කතා කරේ එක මුහුණුවරක් නේ. එක මුහුණුවරක්. දැන් මට නිකන් ඌමනාව තියෙන්නේ ඕගොල්ලන්ට දැනට අපි පීඩාවටපත් වෙලා ඉන්න මුහුණුවර පෙන්වන්නයි ඕන. ඒකයි මම ගිය සතියේ කාරණාව කතා කරගෙන ලෝකයේ තුල අපි නිවන් දකින්න දක්ෂ වෙනවා වගේම ධර්ම අවබෝධය කරගන්න දක්ෂ වෙනවා වගේම අපිට දැන් නිවන් දකින්නයි කියන්නේ මායයා නිර්මාණය කරපු ගැටේ ලියා ගන්නවා කියන එකනේ. මොක්කන්ති මාර බන්ධනං මාර බන්ධණයෙන් නිදහස් වෙන එකනේ මොක්ෂයටපත් වෙනයි කියන්නේ.
දැන් ඒ මාර බන්ධනය කියන එක නිදහස් වෙන එකක් ගැන නෙවෙයි අපි කතා කරේ. ඒ කියන්නේ අපි O level ලියන්න නම් ඊට ඉස්සෙල්ලා මොනව වෙන්න ඕනද? 10 පන්තිය සමත් වෙලා තියෙන පාය. 11 ගිහිල්ලා 11 විභාගෙ ලියන්න නම්. ඒ වගේ අපිට මේ මාර බන්ධනයෙන් ගැලවෙන එක කෙසේ වෙතත් අපි ඊට ඉස්සෙල්ලා බලන්න ඕන අපි මේ දැන් ඇහැට පේන ලෝකයේ තුලේ අපි හිර වෙලා ඉන්න අපිට පීඩාව ගේන ක්‍රමය. ඒ කියන්නේ අපි දැන් කතා කරා දුක සහ දුකට හේතුව කියලා. දැන් බුදුහාඳුරු කියනෝනේ චතුරාර්ය සත්‍යයක්. ඒකේ කියනවා දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග. දුක කියලා පෙන්නනවා. ඊළඟට පෙන්නනවා ඒකට හේතුව සමුදය. නේ? ඊළඟට ඒක නිරෝධය, ඒ නිරෝධය කරගන්නා වූ මාර්ගය. අන්න එතකොට දැන් අපි මේ බෞද්ධ විදිහට අපි කතා කරගන්න යන්නේ ආර්ය වූ දුකට හේතුව. අපි දැන් හැබැයි මේ අපි ගිය සතියේත් කතා කරේ මේ ආර්ය දුක කියන එක ගැන නෙමෙයි. මොකද්ද? අපි දැනට මේ ලෝකීය වශයෙන් නිවන් දකින්න නෙමෙයි. ලෝකීය වශයෙන් දුකටපත් වෙලා ඉන්න හේතු ටිකවත්. මායාවේ හදපු හේතු ටික නෙමෙයි. ලෝකීය වශයෙන් මේ අපිට ඇහැට පෙනෙන තවත් අපි වගේම මිනිස්සෙක් විසින් හදපු. දැන් මායාව කියන්නේ අපි වගේ මිනිස්සෙක්ද? නෑ. මායාව කියලා කියන්නේ අපි වගේ මිනිස්සෙක් නෙමෙයි. පේන්නේ ඉන්න දැකපු අඳුරන කෙනෙක්. එහෙම ඇසුරු කරපු පොතපත ලියපු කොහේ හරි ගෙදරක ඉන්න එහෙම කෙනෙක්ද? එහෙම කෙනෙක් නෙමෙයිනේ. හැබැයි දැන් මේ අපි සාමාන්‍ය වශයෙන් අපි මේ දුකටපත් වෙලා ඉන්නේ පීඩාවටපත් වෙලා ඉන්නේ අපි වගේම තවත් මිනිස්සු ටිකක් විසින් නිර්මාණය කරපු ක්‍රමවේදයක් නිසා. ඒකවත් තේරුම් ගන්න බැරි නම් ඒ කියන්නේ මේ ඇහැට පේන සතා පේන්නේ නැති මිනිහට සුදු ජීවියෙක් පේනේද? මෙතන කූඹියෝ ඉන්නවා. මේ කූඹියෝ පේන්නේ නැති අපිට මෙතන ඉන්න විස බීජ පේනවද? පේන්න විදියක් නැහැ නේ. අන්න ඒ නිසා අපි නිවන් දකින්න සූක්ෂම වෙනවා නිවන් දකින්න දක්ෂ වෙනවා අර බුදුහාම කියන සක්කෝ කියලා කරණීය සූත්‍රේ. ඒ දක්ෂ වෙනවා වගේම එහෙම දක්ෂයාට ඊට මෙහා පහළ වෙන කාරණාවල් ටිකක් තියෙනවා. ඒකයි ඕගොල්ලන්ට නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද බැරිද කියන එක අපිට සාමාන්‍ය දැන් කියන්න පුළුවන්. කොහොම කියන්නේ? කොහොම කියන්නේ? ඒ කියන්නේ අපිට මේ දැනට මේ සිද්ධ වෙන සිදුවීම් ටික තේරුම් ගන්න හැකියාවක් තියනවද නැද්ද කියන එක මත. දැනට මේ ලෝකයේ විසින් නිර්මාණය කරපු ගැටේ අපි අවුලකට පත් කරලා තියෙන තැන අපිව හිර කරලා තියෙන තැන අර අපි කිව්වේ වහල්ලු කියලා අපි ගියසති අපි කතා කරන්නේ. ආ ස්විච් එකක් තියෙනවා කරකවන්නේ එකකින් අඩු කරා. හා. එතකොට මේ අපි කතා කරේ වහල්ලු කියන ක්‍රමේ. එතකොට ඒ වහල් භාවයට අපි අහු වෙලා ඉන්නවා කියන එක අපිට තේරෙන්නේ නැත්නම් ඒක කියන්නේ දැන් මේ මාර්යා විසින් කරපු එකක්ද සාමාන්‍ය මිනිස්සු විසින් කරපු එකක්ද? සාමාන්‍ය මිනිස්සු විසින් කරපු එකක්. එතකොට ඒ කාරණාව තේරුම් අරගෙන මේ අපි අහු වෙලා ඉන්නේ මේ මිනිස්සු අපිව ගොනාට අන්දනව නැත්නම් අපිව රවට්ටනවා කියන එක තේරුම් ගන්න තරම්වත් සිහි බුද්ධිය කල්පනාව පරිසරය පිළිබඳව සවිඥානික වෙන්න බැරි නම් අපිට තේරෙයිද මේ මායාව විසින් නිර්මාණය කරපු සැලැස්ම? ඒක තේරෙන්නේ නැහැ. ඕගලන්ට මාර්ග ගිය සතියේ කිව්වේ මේ ලෝකයේ තියෙන ඉලුමිනාටා කියලා සංවිධානයක්. ඉලුමිනාටි කියලා කියන එකට ඉලුමිනාටි සංවිධානය කියලා. ඕක ඔය ඇමරිකාවේ ආරම්භ කරපු එකක් අති ගොඩාක් ඉස්සර. ඒ සංවිධානය දැනටත් ඇමරිකාවේ සහ අනිකුත් ලෝක රටවල් පාලනය කරමින් පවතිනවා කියන මතයක් තියෙනවා. ඉලුමිනාටි ඕනනම් හොයලා බලන්න. ඉලුමිනාටි කියන සංවිධානය. ඒ සංවිධානය ඊටමත් රහසිගතව ඒ රටේ ඉන්න දේශපාලඥයෝ මේ ලෝකේ රටවල් ටික දැන් අර අපි දැන් මේ දවස්වල කතා කරනෝනේ මේ ගොඩක් අය මේ මම ඒද ගිය සතියේ කතා කරා මේ කොරෝනා කියලා කියන්නේ ස්වභාවිකව හටගත් එකක් නෙමෙයි කෘත්‍රිම දෙයක් කියලා. ඔයගොල්ලෝ දන්නෝනේ සාමාන්‍යයෙන් අර අපිට එකපාරක් සුනාමිය ආවනේ. මේ සුනාමිය අපි හිතුවා ස්වභාවික විපතක් කියලා. නේ? ඇත්තටම ස්වභාවික විපතක් වෙන්න පුළුවන්. හැබැයි මේක කෘත්‍රිමව නිර්මාණය කරපු එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක කෘත්‍රිමව නිර්මාණය කරන එක අපිට තේරුම් ගන්න බැරුණාට ලෝකයට මහ දෙයක් නෙමෙයි. මොකද මුහුදු පතුලේ විශාල පිපිරවීමක් කරොත් මුහුදු පතුලේ විශාල පිපිරවීමක් කරොත් දැන් නිර්මාණය කරලා තියෙන අපිට බෝම්බයක් කියලා ලොකු පිපිරවීමක් කරපු ගමන් ඒ පිපිරවීමෙන් පීඩනය මොකක් වෙනවද? ජලය මේ අර දෙකට කැඩෙනවනේ. එහෙම කැඩිච්ච එකේ ඒ රළපාර සමහරවිට අපේ රටේ ওই තියෙන විනාශය සමහරවිට ওই ආසියාතික රටවල් ටිකට ওই විනාශ කරන තරම් ශක්තිමත් වෙන්න පුළුවන්. සමහර විට එහෙම කරා වෙන්න පුළුවන්. දැන් අර අපි අහලා තියෙනනේ ඉස්සර ওই අන්තර මන්ත්‍ර ගුරුකම් කරන මිනිස්සු
මේ වෙද මහත්තුරුත් එහෙම කරයි කියලා මම අහලා තියෙනවා. ඒක ඉතින් ඇත්තද දන්නේ නැහැ. හොඳේ අහපු දේවල්. ඒ කියන්නේ ලෙඩෙක්කම එන්නේ නැත්තම් ඒ කියන්නේ ඇදුරුකමක් ලෙඩ බෙදකමක් කරගන්න මිනිස්සෙක් එන්නේ නැත්තම් අර මිනි ඔලුවක්ද කොහෙද තියෙනවලුනේ නේ. ඒකට මතුරලා ඒ පැත්තට හැරෙව්වහන් ඒ පැත්තෙන් ලෙඩෙක් එනවලු. ඒ කියන්නේ මොකද්ද කරලා තියෙන්නේ? ලෙඩත් නිර්මාණය කරලා එයාට වැඩක් තියෙන්න පායනේ. කවුරු හරි වැඩක් ආවෙ නැතොත් දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් ඔය මිනි පෙට්ටේ සාප්පු විකුණන මිනිස්සු උදේට පහන පත්තු කරලා කියන්නේ නැහනේ සියලු සත්වයෝ නිදුක්කේතා නිරෝගීතා කියලා. ඒ මිනිස්සුන්ට බිස්නස් එකක් කරන්න නම් මොකක් වෙන්න ඕනද? මිනිස්සෙක් මැරෙන්න ඕන. ඒ වගේ දොස්තර මහත්තයට ලෙඩ වෙන්න ඕන නේ. අන්න ඒ වගේ එහෙම කරලා එහෙම ලෙඩ කරලම ඒ ලෙඩට බෙහෙත් දීපු අවස්ථාවල් තියෙනවා. එහෙම අපි අපේ ඉතිහාසය ඇතුලේ කතා කරනවා එහෙම දේවල් තිබුණා කියලා. එතකොට අර කියන්නේ මොනවාද කොඩි විනේ කරන්නෙත් එයා කපන්නෙත් එයා කරන්නත් සල්ලි ගන්නවා අනිත් පැත්තෙන් කපන්නත් සල්ලි ගන්නවා. එතකොට කරලා එතකොට අපිට තේරෙන්නේ නැහැ අපි එයාම අපිව ලෙඩ කරලා එයාම අපිට බෙහෙත් දෙනවා කියලා. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මේ කර්මය තමයි. මේ ස්වභාවික දෙයක් කියලා. මේ වගේ ක්‍රමවේද මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ක්‍රියාත්මක වෙනවා. මම අර එදත් කිව්වේ ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධව ගත්තත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ ඇඳුම් පැළඳුම් කියන එක ගත්තත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ආහාර පාන ආදී කියන එක ගත්තත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මේ ඒකින් තමයි යාළගේ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යන්නේ. එතකොට මෙන්න මේව යම් තාක් දුරකට අපිට තේරෙන්න ඕන. තේරුණොත් තමයි මේකේ මෙහෙම ගිහිල්ලා සූක්ෂමව ගිහිල්ලා මේකේ අවසානයට යනකොට තමයි අපිට තේරෙන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ඔතනින්ම නෙමෙයි කියලා. අන්න ඊට පස්සේ බාහිර ලෝකෙන් මේක විසඳන්න ගිහිල්ලා මේ විසඳ ගන්න බැරි වෙච්ච කෙනා තමයි කොතෙන්ද දෙන්නේද? මේක තමා තුළ මේ ප්‍රශ්නෙට විසඳුමක් කොහොමද ගන්න කියලා. මොකද මේ ලෝකේ ආරම්භකම අවස්ථාව අපි කතා කරනවා මහා සම්මත මනු රජුගෙන් පටන් ගත්තා කියලා කියනෝනේ. අපි බුද්ධ ශාසනය කතා කරන මේ ලෝකයේ ආරම්භය. මනුෂ්‍යයාගේ ආරම්භය ඔය සප්ත සූර්යෝද්ගමන සහ අග්ගඤ්ඤ කියන සූත්‍රවල. ඒ කියන්නේ සූර්යයා 7 ගුණයක් වෙලා මේ ලෝකෙ ගිනිගෙන පිපුරලා ගියා කියනෝනේ. පුපුරලා ගිහිල්ලා ආයේ කල්ප ගානකට පස්සේ විශාල කාල සීමාවකට පස්සේ මේ ලෝකෙ මුලින්ම වතුර හිඳිලා ගිහිල්ලා මේ සමස්ත ලෝකයම මේ පෘථුවියම ඔය ආබස්තර කියන බ්‍රහ්ම ලෝකේ ඇරෙන්න. අනිත් සියලුම බ්‍රහ්ම මේ ලෝක ටික ජලයෙන් යට වෙලා ආයේ මේ ජලය අඩු වෙලා ගිහිල්ලා මේ මුලින්ම මේ ලෝකේ ජනාවාස වෙච්ච හැටි ගැන මම මේක ලොකු කතාවක් ඒක මම කියන්නේ නැතුව මේ කෙටියෙන්ම කාරණාව කියන්නේ. ඒතර මේකේ මුලින්ම මේ ආබස්තර බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනා මේ මහ පොළොවේ දෙන්නෙක් ආව කියනෝනේ. ආපු අය මේ ලෝකේ බිහි වුණාට පස්සේ ඒ අය බොහොම පොඩි පිරිසක් ඉඳලා තියෙන්නේ. ඒ පොඩි පිරිසෙන් පස්සේ ටික මේ අපි දෙවියන් වහන්සේ ගැන කිව්වේ තහනම් ගහේ ගෙඩි කෑව කතාවක්. මේ අය මුල් කාලේ ගත්තට පස්සේ දෙවියෝ වශයෙන් ඉන්න කාලේ ආකාශේ ප්‍රියාසර කරන්න පුළුවන් සැහැල්ලු ශරීර තිබිච්ච අය. හැබැයි මහ පොළොවට ඇවිල්ලා මේ මහ පොළොවේ පස් සුවඳයි කියලා කියනවා. අන්න ඒ වම මේකේ කාරණාව කෙටියෙන් කියන්නේ හොඳේ. ඒ මේ යොදේ වගේ තිබිච්ච මේ මහ පොළොවේ පස් අනුභව කරාට පස්සේ යාළගේ ශරීර රළු වෙන්න පටන්ගෙන මේ අර ලිංගික විපර්යාස පේන්න පටන්ගෙන ශරීරේ මේ වගේ බරින් යුක්ත මේ පේන ශරීර බවට පත් වෙලා ලිංගික ප්‍රභේද පහළ වෙලා ඊට පස්සේ මේ අය දරුවෝ බිහි කරන්න පටන්ගෙන මෙහෙම වුණා කියනෝනේ. එහෙම වුණාට පස්සේ තමයි මුලින්ම රජ කෙනෙක් පහළ කරගත්තා. ඒ කියන්නේ රජ කෙනෙක් සම්මත කරගත්තා කියලා කියනෝනේ. ඒ අය විසින්ම එයාට තමයි මහා සම්මත මනු රජු කියලා කතා කරන්නේ. එතන ඉඳලා ගත්තට පස්සේ ලෝකේ මේ අපි ජීවත් වෙන ලෝකයේ ඇතුලේ හැම වෙලාවෙම මොකක් තිබිලා තියෙනවද? ප්‍රශ්න, ගැටලු, පීඩාව තිබිලා තියෙනවා. ඒ කියන්නේ රජෙක් පත් කරගන්න උවමනා වෙන්නෙම මම කියන්නේ ලෝකේ සම්භවය. මුලින්ම අවදීදී මූලික අවශ්‍යතාවයක් ඇති වෙන්නේ මොකක් නිසාද? ඒ පිරිස්සු අතරේ ගැටුම් ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒ ගැටුම් ටික निराකරණය කරන්න තමයි කවුද පත් කළ දෙන්නේ? රජෙක් පත් කරගෙන තින්නේ ඒ අය විසින්ම. ඒ කියන්නේ ගැටුම් ඇති වෙච්ච විදිහක් දැන් බුදුහාඳුරු කියනවා ඒක ක්‍රමවේද. ඒ කියන්නේ ඇති වෙච්ච විදිහ. ඔය මොනවාද ආයුධ ඇති වෙච්ච විදිය, ප්‍රාණඝාතය ඇති වෙච්ච විදිය, බොරු කියන එක ඇති වෙච්ච විදිය, ඔය කුණුහරුප අර ඕපාදූප කියන සියලුම දේවල් ඇති වෙච්ච විදිහක් තියෙනවා. ඒතර මම මේ පෙන්නන්නේ මේ හැම අවස්ථාවකදීම ප්‍රශ්න තිබුණා. මේ ප්‍රශ්න එක එක පරිසරවල දැන් මුලින් කිව්වා වගේ එක එක පරිසරවල විවිධ විදිහට තියෙනවා. දැන් අපිට මේක තියෙන එක නෙමෙයි තවත් පළාතකට තියෙන්නේ නේ. අපේ රටට තියෙන එක නෙමෙයි වෙනත් රටකට තියෙන්නේ. ඒ නිසා මේ ලෝකේ සියලුම රටවල් ගත්තාම මොනියම් හෝ ආකාරයක මොකක් තියෙනවද? ප්‍රශ්නයකින් ජීවත් වෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව සියල්ලෙන් සපිරි
කිසිදු කායික හෝ මානසික ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන මිනිසෙක් මේ ලෝකේ නැතර. අන්න එහෙනම් එහෙම ඇති වෙන්න හේතුව මොකද්ද? ඒ ප්‍රශ්නේ කියන එක ඇති වෙන්න හේතුව මොකද? දැන් අපිට තියෙන්නේ කොරෝනා කියන එක ප්‍රශ්නයක්ද, ආර්ථිකය කියන එක ප්‍රශ්නයක්ද, කන්න නැති එක ප්‍රශ්නයක්ද, වරුසාව වහින්න නැති එක ප්‍රශ්නයක්ද කියන එක නෙමෙයි. ප්‍රශ්න කියන්නේ මොකද්ද? ප්‍රශ්න කියන්නේ එක එක වර්ග ප්‍රශ්න කියන ඒවා හොයන්න ගියොත් දැන් ඒක මෙන්න මේ වගේ. දැන් ලී වලින් හදපු භාණ්ඩ කොච්චර තියෙනවද? භාණ්ඩ වර්ග. ලී වලින් හදපු භාණ්ඩ වර්ග මේ ලෝකේ කොච්චර තියෙනවද? අපිට කියන්න බෑ. මොකද අපේ රටේ හදපු භාණ්ඩ ටික නම් ඕනනම් කොහොම හරි අවුරුදු ගාණක් හරි මහන්සි වෙලා ඇඳ හදනෝ, පුටුව හදනෝ, මෙහෙම කියලා වර්ග කරන්න පුළුවන්. නමුත් ලෝකේ අනිත් රටවල අපි දන්නවද හදපු මොන වගේ භාණ්ඩ හදලා තියෙනවද කියලා? දන්නේ නැහැ. අන්න ඒ වගේ ලී වලින් හදපු භාණ්ඩ හොයන්න ගියොත් මේක කවදාකවත් හොයලා ඉවර කරන්න බෑ. හැබැයි අපිට ලී කියන්නේ මොනවද කියන අදහස. ලී කියන්නේ මොනවද කියලා පරීක්ෂණයක් කරොත් අපිට ඒක හොයන්න පුළුවන්. ඒ කියන්නේ ගස් කියන්නේ මොනවද? ගස් හැදෙන්නේ මේ ලෝකේ හැම රටකම ගස් කියන එක හැදෙන්නේ පොදු ක්‍රමවේදයකට. ඒතර ගස් කියන්නේ කොස් වලින් කොස් ගස් වලින් හදපු භාණ්ඩ හොයන්න ගියොත් මේක ඉවරයක් නෑ. අපි දන්නේ නැති හදපු ඕන තරම් ඇති එක එක වර්ගයේ දේවල්. නමුත් අපිට කොස් ගහ කියන එක මොකක් කරන්න පුළුවන්ද? පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. ඒක අපේ ගෙදර තියෙන කොස් ගහ මේ නුවර තිබුණත් කොස් ගහමයි කොහේ තිබුණත්. පුංචි වෙනස්කම් තියෙන පුළුවන්. නමුත් කොස් ගහ ගැන අපිට සාමාන්‍යයෙන් මේ පරීක්ෂණයක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි දැන් මේ එක එක රටවල් වල එක එක ලෝකවල එක එක මේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඇති වෙච්ච ප්‍රශ්න කියන්නේ මොනවද හොයා ඒකට උත්තර ඉල්ලන්න ගියොත් ඒක කවදාකවත් කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඕගොල්ලෝ දන්නවා මමත් ඔය දැකලා තියෙනවා. ඔය රූපවාහිනියේ උදේටම වැඩසටහන් යනවා. ඒකේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඔබට තියෙන ප්‍රශ්න. ඉතින් හාමුදුරුවෝ හරි ඒ දේශකයා හරි උපදේශකවරයෙක් හරි කවුරු හරි ඉඳන් මොකක් කරනවද? එයාගේ ප්‍රශ්නේ ලියලවන්න ඕන නැත්නම් මොනවා හරි විදිහකින් කිව්වට පස්සේ එයාගේ ප්‍රශ්නෙට හාමුදුරනේ මට මේ නිින්ද යන්නේ නැහැ. මට රැයට හීනෙන් පේනවා. අපේ මහත්තයා ගොරවනවා. අර වෙද මහතුන්ට ප්‍රශ්න කියන්නේ නේ. මට හැම වෙලෙම කේන්ති යනවා නේ. ඔන්නෝම දැන් එක එක ප්‍රශ්න වර්ග ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාම ඒ දේශකයා මොකක් කරනවද? ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා. දැන් එතකොට කවද්ද මේ වැඩසටහන ඉවර වෙන්නේ? කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. එයාට මේ ප්‍රශ්න විසඳනකොට හාමුදුරනේ මට මේ ප්‍රශ්නේ නම් හොඳයි. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. මේ රැයට නිින්දෙන් බය වෙලා ඇහැරෙනෝනේ. එතකොට දැන් ඒකට වෙනම උත්තරයක් හොයනවා. දැන් අන්න එහෙම ගත්තට පස්සේ ඔය ප්‍රශ්නේ කියන ඒවා හොයලා අද ඇති වෙච්ච එක නෙමෙයි හෙට ඇති වෙන්නේ. මෙහෙම ඉවරයක් නැහැ. හැබැයි අපි හොයන්න ඕන අර කොස් ගහෙන් හදපු බඩු හොයනවට වඩා කොස් කියන්නේ මොකද්ද වගේ එක එක ප්‍රශ්න වර්ග නැතුව ප්‍රශ්නේ කියන එක හටගන්නේ කොතනින්ද කියලා. ඒක නේද හොයාගන්න ඕනේ. අන්න එහෙනම් නුවණ තියෙන කෙනෙක්, බුද්ධිය තියෙන කෙනෙක් නම් අපි යම්කිසි ප්‍රශ්නයක් විසඳන යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ. ඒ ක්‍රමවේදයේ න්‍යාය අනුගමනය කරොත් තමයි මේ ප්‍රශ්නේ ලස්සනට විසඳ ගන්න පුළුවන්. දැන් අපි ගෙදරක වැඩක් කරද්දී උනත් අපි මේ වැඩේ සැලසුම් කරගන්න ඕන. මේක අපි මෙහෙමයි කරන්නේ. ආරම්භයේ මෙහෙමයි, මැදදී මෙහෙමයි, අවසන් කරනකොට මෙහෙමයි. මේ අවස්ථාවට මේ අය සම්බන්ධ වෙනවා, මේ අය මේ වැඩේ කරනවා, මේ අය මේ වැඩේ කරනවා කියලා අපි සැලසුම් කරගත්තාම මේ වැඩේ බොහොම ලස්සනට සිද්ධ කරගන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්නේදී උනත් අපි බලන්න ඕන කොහොමද මේක निराකරණය කරගන්නේ, මේ ප්‍රශ්නේ ඇති වෙච්ච විදිය निराකරණය කරගන්නේ කියලා. එතකොට තමයි අපිට බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්න निराකරණය කරන ක්‍රමවේදය නැත්තම් මේ අපිට දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදය කොහොමද කියලා දුන්නේ කියන එක හොයන්න ඕන. බුදුහාමුදුරුවෝගේ ධර්මයේ පිරික්සන්න වෙන්නේ නැතෙන්දී. එතෙන්දී ඒක පිරික්සන්න නම් අපිට මෙන්න මේ මූලික අවබෝධය. මොකද්ද මූලික අවබෝධය කියන්නේ? මේ ලෝකේ කොහේ හරි ප්‍රශ්න ඉවර වෙච්ච රටක් නැහැ. මේ ලෝකේ ප්‍රශ්න ඉවර කරගත්ත මිනිහෙකුත් නැහැ. නේ? පෘථග්ජන මට්ටමේ මිනිස්සෙක් ප්‍රශ්න ඉවර කරගන්නත් නැහැ. ඒක මේ මනුෂ්‍ය ලෝකෙ විතරක් නෙමෙයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල පවා විවිධ ආකාර වලින් මොකක් තියෙනවද? ප්‍රශ්න කියන එක තියෙනවා. ප්‍රශ්න කියන එක තියෙනවා. ඒ කියන්නේ පීඩාව කියන එක බ්‍රහ්ම ලෝකෙ තියෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හොඳේ. ඒක සියුම් ආකාරයක ගැටලුවක් විදිහට යාලට තියෙනවා. ඉවර වෙච්ච නැති දෙයක්. අන්න ඒක Tamanට පරිපූර්ණව අවබෝධ වුණොත් තමයි මේ ප්‍රශ්න කියන එක කාලෙට එක මුහුණුවරින් එනවා. මේ මොන මුහුණුවරින් ආවත් අපිට ලැබෙන්නේ එක්ක දුක එක්ක සැප. මෙච්චර කාලයක් අපේ විවිධ දේවල් වලින් සතුටුණා, විවිධ දේවල් වලින් දුක් වුණා. එතකොට දේවල් ගොඩයි ලැබුණේ එකම සතුට. දේවල් ගොඩයි ලැබුණේ එකම දුක.
එහෙනම් දේවල් වෙනස් වුණාට දුක සැප කියන එක වෙනස් වෙලා නැහැ. ඉගෙනගෙන සතුට වෙනවා, විභාග පාස් වෙලා සතුට වෙනවා, රස්සාව ලැබිලා සතුට වෙනවා, නේ? විවාහ වෙලා සතුට වෙනවා, දරුවෝ හදලා සතුට වෙනවා, ගෙවල් හදලා සතුට වෙනවා, පන්සල් හදලා සතුට වෙනවා, මහාන වෙලා සතුට වෙනවා, නේ? එතකොට කාලා බීලා සතුට වෙනවා, වන්දනා ගමන් ගිහලා සතුට වෙනවා. ඊට පස්සේ රාරාකු ගංජා සිගරට් බීලා සතුට වෙනවා. ඊළඟට ලිංගික ක්‍රියාවලින් සතුට වෙනවා. විවිධ දේවල්, නේ? විවිධ දේවල් වලින් සතුටුනාට ඒ හැම දෙයකින්ම ලැබුණේ සතුට කියන පොදු දේ. ඒ වගේම දුක ලැබිච්ච දේවලුත් තියෙනවා. ඒත් ගොඩාක් දේවල් දැන් අපිට දුක ලැබෙන්නේ මොනවෙන්ද කියලා කිව්වොත් කොච්චර කියන්න පුළුවන්ද? ඉවරයක් නැහැ. එහෙනම් එකම දුක ලැබෙන්නේ, දුකක් ලැබෙන්නේ අකමැත්ත. ඒ කියන්නේ පීඩාව. පීඩාව ලැබෙන්නේ හැබැයි ඒ පීඩාව ලැබෙන දේවල් ගොඩාරයක් තියෙනවා. ඒක ගණනය කරන්න බැරි තරම්. ඒතර ඕගොල්ලන්ට පුංචි කාලේ දුක ලැබිච්ච දෙයින් නෙමෙයි දැන් ලැබෙන්නේ. දැන් අද ලැබෙන දෙයින් නෙමෙයි සමහරලාට හෙට ලැබෙන්නේ. මේ දැන් මීට පැය භාගෙට ඉස්සෙල්ලා ලැබිච්ච දෙයින් නෙමෙයි දැන් ලැබෙන්නේ. සමහරවිට මීට ඉස්සෙල්ලා විනාඩියේ ලැබිච්ච දෙයින් නෙමෙයි දැන් ලැබෙන්නේ. මීට ඉස්සර තප්පරේදී ලැබිච්ච දෙයින් නෙමෙයි. ඒ කියන්නේ දැන් පීඩාව ලැබෙන්නේ. හැබැයි මේ වෙලාවෙත් යම්කිසි පීඩාවක් අපේ හිතේ තියෙනවා. අන්න එතකොට මේ දේවල් නවත්තලා කවදාකවත් ඉවර කරන්න බෑ. නේ? ඉවර කරන්න බැරි නිසා අන්න ඔය මේ සිදුවීම තේරෙන්න ඕන. දැන් ඔයගොල්ලන්ට මේක තේරෙනවද මං අහන්නේ? ඒ කියන්නේ දේවල් ගොඩක් තියෙනවා දුක එකයි. දේවල් ගොඩක් තියෙනවා සතුට එකයි. පුංචි කාලේ සතුටුනා, මැදි වයසේ සතුටුනා, පරිණත දැන් අවුරුදු 30 35 දී සතුටුනා, 50 දී 60 දී සතුටුනා. සතුටු වෙච්ච දේවල් විවිධයි. පුංචි කාලේ සතුටු වෙච්ච එකෙන් දැන් සතුටු වෙන්න බෑ. දැන් සතුටු වෙන එකෙන් පුංචි කාලේ සතුටු වෙන්න බැරි වුණා. නේ? එතකොට පුංචි කාලේ දුක ලැබිච්ච දෙයින් නෙමෙයි දැන් දුක ලැබෙන්නේ. දැන් දුක ලැබෙන එකෙන් පුංචි කාලේ අපිට දුකක් දැනුනේ නැහැ. අද පුංචි දරුවෙකුට දේශපාලන ප්‍රශ්න තියෙනවද? දේශපාලන ප්‍රශ්නෙත් රටේ ඉන ජනාධිපතිවරයා ඔය කියන ප්‍රශ්න නේද සමහරවිට පුංචි දරුවෙකුට කොරෝනා කියන ප්‍රශ්නෙත් එහෙම දැනෙන්නේ නැහැ. හැබැයි අපිට සමහරවිට දේශපාලන ප්‍රශ්න තියෙනවා, මේ කොරෝනා ප්‍රශ්න තියෙනවා, වෙන ජාතික ප්‍රශ්න තියෙනවා, මේ ගොඩක් තියෙනවා. පුංචි දරුවෙකුට ඒව නැහැ. හැබැයි එයත් ටික ටිකට වැඩි හිටි වාවට පත් වෙන්න මොකක් වෙනවද? උඹලටත් තේරෙයි මහ මිනිස්සු වුණාම කියලා කියනනේ. මේවයි අමාරුව, මේවයි දුක උඹලටත් කවදා හරි තේරෙයි. ඒතර පුංචි කාලේ එයාට ඒකෙන් දුක ආවේ නැහැ. වැඩි හිටියෙක් වෙන්න මොකක් වෙනවද? දුක එනවා. අන්න එහෙනම් ඕගොල්ලන්ට තේරෙනවද කාරණාවක්? දුක කියන එක විවිධ දේවල් වලින් විවිධ කාල සීමාවල් වලදී ආවා. පුංචි කාලෙත්, මැදි වයසෙත්, දැනුත් වයසට ගියාට පස්සෙත් මැරෙන්න ඕන මිනින මනුස්සයටත් එනවා. සැපේ කියන එකත් එක කාලවලදී එක දේවල් වලින් ආවා. එහෙනම් දුක හැම දවසකම ලැබිලා තියෙන්නේ පොදු දේ. දුකයි සැපයි. ඔච්චරයි. ওই දෙකෙන් පරිබාහිර දෙයකට අපි කැමති වෙලත් නැහැ. ওই දෙකෙන් පරිබාහිර දෙයකට අපි අකමැති වෙලත් නැහැ. හවුද නැද්ද? ඔව්. එහෙනම් මේ රට ලෝකෙම පටලවා ගන්න ගියොත් මේක කවදා කරලා ඉවර කරන්නද? කවදාකවත් කරලා ඉවර කරන්න බෑ. ඒක හරියට ගන්න නම් උදාහරණයක් කියන්නම්. කාට හරි උමනා වෙනවා. දැන් ඕගොල්ලෝ ඇවිදිනකොට මේ පොළවේ ගල් පෑගෙනවනේ නේ. පොළවේ ගල් පෑගෙන පොළව මේ රළුයි, සමහර තැන්වල හරි කටෝරයි, උල් කටු තියෙන එක ප්‍රශ්න තියෙනවා. එතකොට අපිට හිතෙනවා නම් කාට හරි අර මේ ලෝකේ හැම තැනම නිකන් පළසක් කෙලලා වගේ බොහොම මට සිරුරට සුමුදු විදියට පය තියෙන හැම තැනකම තියෙනවා නම් කොච්චර ෂෝක්ද? ඒ කියන්නේ මම ඇවිදින හැම තැනකම අර බොහොම සියුම් මේ කියන්නේ බොහොම අපිට කකුලට හොඳට හරි පහසුව දැනෙන නිකන් කුෂන් එකක් වගේ කාපට් එකක් හැමතැනම එරලා තියෙනවා නම් මම පය ගන්න හැමතැනම කොච්චර හොඳයිද කියලා හිතලා යම් කෙනෙකුට එහෙම අදහසක් ඇති වෙනවා කියන්නකෝ. ඇති වෙලා එයා කරන්නේ මොකද්ද? දැන් කාපට් ගෙනල්ලා එයා ඇවිදින හැමතැනම. දැන් ඕගොල්ලෝ කියලා හිතන්නකෝ. ඕගොල්ලෝ දැන් ගෙදර ඉඳලා ආරණ්‍යයට එන පාර තියෙනවා. දැන් ආරණ්‍යයට පාරේ මොකක් කරන්නවද? අර කියන කාපට් එක එලන්න ඕන. එතෙන්ට එනකම් මෙහි. දැන් මෙහි ඇවිදිනවා. මේ ඇවිදින ටැංකිය ගාවට එනවා නම් එතෙන්ට එනකම් එලන්න ඕන. ඊට පස්සේ වැසිකිළියට යනවා නම් එතනක් තියෙන්න එපානේ. ආයෙ දැන් වැසිකිළියට යනකොලුත් අර කාපට් එලනවා. දැන් ගෙදර. ඊට පස්සේ පොලේ යනවා නම් දෙයියන්දර පොලෙත් යනවා. දැන් දෙයියන්දරට යනකොනුත් එලන්න ඕනනේ. ඊට පස්සේ අපි බෙහෙත් ගන්නත් යනවා. ස්පිරිතාලෙට. ස්පිරිතාලෙට යනකොලුත් ඕක දැන් එලා. දැන් මෙහෙම අපි මේ හැම තැනම අපිට ඕන විදිහට අර වෙල්වට් කළා. නැත්තම් බොමු තුරණක් මේ එලලා අපි ඒකෙන් සතුටු වෙන්න හැදුවොත් මේක කවද ඉවර කරන්න පුළුවන් වේද?
මොකද අපි හෙට අද යන්න හිතච්ච තැන නෙමෙයි හෙට යන්නේ. එතෙන්ට ආයෙ එතෙන්ටත් මේක ඉවරයක් කරන්න බැරි වැඩක්. මේක සාර්ථක වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. අමාරු වැඩක්. හැබැයි අපිට ඒක එහෙම කරනවාට වඩා වෙනත් ක්‍රමවේදයක් තියෙනවා මේ වැඩේ කරගන්න නම්. මොකද්ද? ඈ? ඔක ඊට වඩා ලේසියෙන් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මොකද්ද? ඔව් අපිට ඕමනා කුෂන් වර්ගෙන් අපි මොකක් කරගන්නවද? සෙරප්පු දෙකක් හදා ගන්නවා. එතකොට අපි ඇවිදින හැම තැනම පෑගෙන්නේ මොකද්ද? අර අපි කැමති වෙලා ඉන්න අර බොහොම සැප පහසුව තියෙන මේ බොමුතුර නැත්තම් ඒ කුෂන් එක පෑගෙන අපිට මේ පෑගෙනකොට අපිට කකුලට දැනෙන එක කොහේ ගියත් එහෙමයි টয়ලට් එකට ගියත් කොහේ ගියත් එහෙමයි. දැන් අච්චර වීදමක් තියෙනවද? අච්චර දඟලන දෙයක් තියෙනවද? දඟලන දෙයක් නැහැ. නේ? අන්න ඒ වගේ දැන් අපි දැන් ප්‍රශ්න විසඳන්න යන ක්‍රමවේද ගත්තාම ඔය මුලින් ක්‍රමයෙන් දෙවෙනි ක්‍රමයෙන් දැන් අපි ප්‍රශ්න විසඳන්නේ. දැනට ඕගොල්ලෝ ප්‍රශ්න විසඳන්නේ. දැනට ඕගොල්ලෝ ප්‍රශ්න විසඳන්නේ පළවෙනි ක්‍රමයටද දෙවෙනි ක්‍රමයටද? ඈ? පළවෙනි ක්‍රමයට. ඒකයි ඉවරයක් නැත්තේ. පළවෙනි ක්‍රමයට ඕගොල්ලෝ ප්‍රශ්න විසඳන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට දැන් කවද්ද මේක විසඳලා ඉවර කරන්න පුළුවන් යන්නේ? කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් මෙතන ඉන්න ඕගොල්ලෝ. තරින්දු දැන් තරුණ අඩුම වයසෙන් ඉන්න අයනේ ඔය හතර දෙනා ගත්තාම. දැන් මෙතන මේ දරුෂි කියන්නකෝ අඩුම වයසේ. දැන් ඔයාලට ප්‍රශ්නේ නැද්ද? තියෙනවා. ඔය දෙන්නට තියෙනවා. ඔයාට තියෙනවා. ඊට පස්සේ වයස් පිළිවෙලට ගත්තාම රංජිත් මහත්තයා, ගාමිණී මහත්තයා, විජාස මහත්තයා, අපේ අම්මට ඔබතුම හිට තිසාමිනේ ඔබතුමින් නැද්ද? තියෙනවා. දැන් මේ දරුවන්ටත් තියෙනවා අම්මලාටත් තියෙනවා. අපි ගිහිල්ලා අහන්නකෝ 100කින්. 100 දැන් සියලු ප්‍රශ්න විසඳගෙන ඉවරයි. දැන් අවුරුදු 80ක් වෙනවා 90ක් වෙනවා. දැන් අවුරුදු 80ක් විතර එනකොට දැන් ප්‍රශ්න ටික විසඳගෙන ඉවර කරලාද දැන් මේ ඉන්නේ. ඒ අවුරුදු 80 කියන්නේ පොඩි පහේ ගන්න. දැන් ඔයාලා නම් අවුරුදු 16 17යි කියන්න පුළුවන්. නේ? 16 17 තාම බෑ. තව කල් ඕන අපිට ඒකට නේ. 20ක් විතර යනකොට පුළුවන් වෙයි නේ. 20ක් 25ක් යනකොට පුළුවන්. එහෙනම් ගිහින් අහන්න ඕන තාත්තගෙන්. තාත්තේ දැන් ඔක්කොම විසඳගෙන දෙන්නේ. නෑ තාත්තගෙනුම බැරි නම් ගිහිල්ලා අහන්න තාත්තා විසඳගෙන නෑ තාත්තට තව කල් ඕනේ කියනවා. දැන් ගිහින් අහන්න 100කින්. 100 විසඳගෙන දෙන්නේ. නේ? ඊට පස්සේ ඒ 100කින් අහන්න ඒ 100ගේ තාත්තා මරුණේ ප්‍රශ්න ටික විසඳගෙනද? නෑ කවුරුත් විසඳගෙන ඉවර නෑ. ඇයි එයා අනුගමනය කරන්නේ අපි අර ඇවිදින තැන කාපට් යන ක්‍රමවේදේ. අපි මේ දෙයියන්දර ටවුන් එකට යනවා නම් දෙයියන්දරට යන ගම කාපට් එක ගලන්න ඕන නේ. අපි টয়ලට් එකට යනවා නම් টয়ලට් එකට යනවා. දැන් ගෙදර টয়ලට් එකකටත් තියෙන්න ඕන, මෙහි টয়ලට් එකකටත් තියෙන්න ඕන. මෙහි ඇවිදින හැම තැනකම තියෙන්න ඕන. කුස්සියට තියෙන්න ඕන, චෛත්‍ය ගාවට තියෙන්න ඕන. මේ අතු ගානවා නම් අතු ගාන හැම තැනම තියෙන්න ඕන. දැන් මේක කවදා ඉවර කරන්න වේද? දැන් අනුරාධපුර යනවා වන්දනා නගමන. නේ? බස් එකට නගින තැනයි බස් එකෙන් බහින තැනයි බස් එකේ පයින් යනවා නම් ඒවයි මග බැසොත් මේක කවදාකවත් මිනිස්සුන්ට කරලා ඉවර කරන්න බෑ. මේකට අපිට hina යනවා. හැබැයි අපි මේ කරන එකට අපිට hina යන්නේ නැති ඇයි? ඇයි අපිට hina යන්නේ නැති? අපිට තේරෙන්නේ අපි හිර වෙලා ඉන්නේ මෙන්න මේ වගේ ක්‍රමවේදයකට කියලා. ඒකයි මම කිව්වේ මේක තේරුම් ගන්න අර රටේ තියෙන ප්‍රශ්න රටේ තියෙන දේශපාලනික ආර්ථික ව්‍යාපාරික ක්‍රමවේද සහ වෙනත් මේ ලෝකයේ මම කිව්වේ අතිශයින් බුද්ධිමත් මිනිස්සු කූට උපායවල තියෙන මිනිස්සු දැන් අර මම විලිමිනාටා කියලා සංවිධානයක් ඒ වගේ සංවිධාන විශ්ින් ඔය අපේ රට සහ මේ ලෝකය පාලනය කරන උපායවල ඒවවත් තේරෙන්නේ නැතිකොට අපිට ඇති වෙලා තියෙන මේ සියුම් මානසික මට්ටමින් ඇති වෙලා තියෙන ප්‍රශ්නේ ඇති වෙච්ච විදිහ අපිට මොකක් කරගන්න බැරිද? තේරුම් ගන්න බෑ. ඒකයි මම මේ පොළවේ ඉන්න කූඹියාව, ඇඹිලයාව පේන්නේ නැති අපිට සුද්ධ ජීවිය කොහොමද පේන්නේ? අනේ. ආන්න එහෙනම් අපි මොකක් කරගන්න ඕනද? අපි මීට වඩා මේ ලෝකයේ පිළිබඳව සියුම් ඒ කියන්නේ බාහිරින් පේන මේ ගෙඩි පිටින් පේන මහ ගල්, මහ පතාක දේවල් පේන එක නෙමෙයි. මේ සියුම් දේවල් දකින්න තරම් අපි මොකක් වෙන්න ඕනද? සූක්ෂමව මේ පිළිබඳව හිතන්න මේ බුද්ධිය සියුම් කරන්න ඕන.
ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට පේන්නේ අර දැන් අපි ඇස් කණ්ණාඩියෙන් බලන ගියා ඕගොල්ලෝ හැමෝටම මේ අත්දැකීම නැතුව දැන් මට වෙනත් ඇස් කණ්ණාඩි පරීක්ෂා කරන්න ගියාම ඇස් පේනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න ගියාම මොකක්ද තියෙනවද? ලොකු අංක 5ක් තියෙනවා. නේ 5නේ තියෙන්නේ. එතන ඉඳලා එක එක මට්ටමින් චූටි අකුර දක්වාම තියෙනවා. නේ? ඒතොර සමහරුන්ට දැන් නේද? එතකොට ඊට වඩා පහළ මට්ටමේ චූටි අකුරු පේන්නේ. එතකොට දැන් අන්න මහා ලොකු දේවල් විතරයි පේන්නේ. කියන්නේ අපි S2 කියන මට්ටමින්. හොඳයි මම මේ කියන්නේ S2 ගැන කතා කරන්නේ ඒකෙදි. දැන් අපිට සමහරුන්ට පේන්නේ මහා ලොකු බාහිරින් තියෙන ලොකු ගෙඩි පිටින් පේන ප්‍රශ්න විතරක් පේනවා. හැබැයි සියුම්ම තියෙන කියන්නේ ගෙදර අල්ලපු ගෙදර කෙනා වැට පොඩ්ඩක් මෙහාට අරගෙන වැට ගහලා. ඒ කියන්නේ අපේ ඉඩම අල්ල වැට ගහලා. දැන් ඒක නිකන් අර පහේ ඉලක්කම මගේ මහ ලොකු දේවල්. හරිද? ඒක දැන් අපිට පේනවා. අපි දැන් ගිහිල්ලා මේ මිනිහත් එක්ක ගහ ගන්නවා. නඩු දානවා ජීවිත කාලේ මේ මිනිහත් එක්ක නඩු කියනවා. ඒ මිනිහා මොකක් කළද? සමහරලාට අඩි 2ක් 3ක අල්ලලා වැට ගහලා. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිහකින් ජීවිත කාලෙම හොරගෙන කනවා. අර මිනිස්සයාට අපිට පේනවා මේ මිනිස්සයා අපිව මහන්සි කරවල අපෙන් වැඩ කරගෙන එයිනේ අපේ දේවල් හොරා කනවා කියලා අපිට පේන්නේ. පේන්නේ නැතුව අපි හිතනවා ඒ තමයි අපේ විමුක්තිකාමිය. අනේ ඒ මිනිස්සු නිසා තමයි අදටත් අපි සුද්ධෝ ලංකාවට ආවේ නැත්තම් අද අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒ මිනිස්සු නෙමෙයිද අපිට තේ ටික හදලා දුන්නේ? ඒ මිනිස්සු නෙමෙයිද අපි රබර් ටික හිටවලා දුන්නේ? ඒ මිනිස්සු නෙමෙයිද අපිට කුරුඳු ටික හදලා දුන්නේ? ඒ මිනිස්සු නෙමෙයිද උඩරට මැනිකේ දුම්රිය මාර්ග හදලා දුන්නේ? ගල විදලා සුද්ධෝ නැත්තම් ගල් විදලා කෝච්චි පාරවල් හදයි අපි. නේ? එහෙමනේ හිතෙන්නේ? ඔය දැන් මම එකපාරක් ඔය ඉස්කෝලේ ඉන්න කාලේ අපි ওই දරුවෙක් ලව ඔන්නෝම වැඩසටහනක් කරා මේ බටහිර ජාතීන් කරපු විනාශය කියන එක. මේ වැඩසටහන ඉවර වෙනකොටම උදේ ටිකක් ඒ ළමයා ටිකක් සැරෙන් ඒ කාරණාව කිව්වා. වැඩසටහන ඉවර වෙනකොටම අපේ ඒ කියන්නේ ඉස්කෝලේ ඒ කියනවා මාධ්‍යයක කියලා වෙනම කුටියක් තියෙනවා. මේ කුටිය ඉස්සරහා ගුරුවරු 4 දෙනයි. මේක ඉවර වෙනකොට තාම මේ ඉස්කෝලේ පටන් ගත්තෙත් නැහැ. ඇවිල්ලා මේ කවුද වැඩසටහන කරේ ළමයා? දැන් අපි දරුවෝ ටික මේ ඉන්න කුටිය ඇතුලේ අර ගුරුවරු 3 දෙනෙක් ඇවිල්ලා කවුද වැඩසටහන කරලා ළමයා? මේ දැන් කතා කරනවා මමත් ඇතුලේ. ඊට පස්සේ මට ළමයි කිව්වා හාඳුරනේ යන්න අර වැඩසටහන කරපු ළමයා හොයන්න ගුරුවරු ඇවිල්ලා කියලා දැන්. සැරෙන් අහනවා. මම කිව්වා හරි ඔයාලා සද්ද නැතුයි. කවුරුත් එළියට බහින්නේ නැහැ සද්ද නැතුයි. මම ඉතින් වැඩ ටිකක් ඉවර කළා. මේ මම එළියට ගියා. මම මේ ගුරුවරයෙක් ගැන අපහාසයට ලක් කරනවා නේ මේ සිද්ධියක් කියන්නේ. මම කිව්වා ඇයි සර්? මේ ඇයි මහත්තයෝ මේ මම තමයි යාට ඒක කරන්න කිව්වේ. මොකද්ද කියලා. නෑ නෑ මට ළමයා ඕනේ කියලා. මම කිව්වා දැන් මමනේ මෙතන වැඩ මෙහෙවන්නේ. තියෙන ප්‍රශ්නයක් තියෙනවා මාත් එක්ක කතා කරන්න. ඒ ළමයාත් එක්ක සම්බන්ධය නැහැ. මොකද ඒ වැඩසටහන ලිව්වෙත් මම මේක කරන්න කියලා දැනුම දුන්නෙත්, ඒ කියන්නේ අනුමැතිය දුන්නෙත් මම. ඒ වුණාට හඳුරන්නේ එහෙම කතා කරන්න හොඳ නැහැනේ. බටහිර ඒ මිනිස්සුනේ අපිට මෙහෙම දේවල් ටිකක් හරි කරේ. මොකද හරි. අපි දෙන්න දැන් ඔබතුමාට මතයක් තියෙනවනේ. අපි දෙන්න මෙතන කුටු කුටු ගාලා වැඩක් නැහැ. ඔබතුමා හෙට උදේට එන්න මාධ්‍යයකට. අපි මේ ඉස්කෝලේට මෙහෙන් අපි ඔක් කතා කරනවා. මේ කියලා මං කිව්වා මොනම හේතුවක් නැසවත් පන්තියට ගිහිල්ලා තේ ළමයා හම් වෙන්න එපා. ඔයාලට කතා කරන්න දෙයක් තියෙනවා මාත් එක්ක කතා කරන්න කියලා. දැන් මේ සිද්ධියක්. හොඳයි. ඒ කතාව එතන ඉවරයි. එතකොට මම එයාට ගිහිල්ලා ඇත්තටම පස්සේ මට ටිකක් සැරෙන් මගේ අතින් කියවුණා. මං කිව්වා ඊට පස්සේ මං ආයි පන්තියට ගිහිල්ලා කිව්වා මහත්තයෝ ඔයාලට ඇත්තටම අදහසක් තියෙනවා. හොඳයි එහෙම අදහසක් තියෙන එක. අපි දෙන්න මේක මේ ප්‍රසිද්ධියේ කතා කරමු. එහෙම නැතුව අපි දෙන්න විතරක් මේක කුටු කුටු ගාලා අර ළමයට බැනලා ඒ ළමයේ කට වහලා තේරුණා. එතකොට එයාට හිතිච්ච දෙ මේ ඉස්කෝලේක ගුරුවරයෙක්. සාමාන්‍ය පහේකනේ මේ ඔය බෙලියත් තංගල්ලේ විශාලම ළමයි පිරිසක් ඉන්න විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. අර මේ ඉස්කෝලේ වැඩනේ. හරි. ඒතකොට එයාට හිතිච්ච දේ තමයි අපේ රට මේ තත්ත්වෙන් හරි තියෙන්නේ ඒ අය නිසා කියලා. හැබැයි අපිට ඒ පේන මට්ටම, ඒ කියන්නේ ලොකු සිදුවීමේ අර පාරවල් හදපු ටික මේ එතකොට එයාට පේන්නේ අපි ඒ පාරවල් ඒ ගුඩරට මැණිකේ දුම්රිය හරි මේ පාරවල් ටික හැදුවේ මොකටද ඒ අය? හැදුවේ මොකටද? ඒ ඕගොල්ලන්ටත් එහෙම හිතෙන්නේ නැති වෙද? ලංකාවේ තිබිච්ච සම්පත් ටික ප්‍රවාහණය කරගන්න. අදටත් මේ ওই පාරවල් හැදුවේ මේ අපේ මිනිසුන්ට යන්න නෙමෙයි. තේ දඩු ටික මේ ඔක්කොම බඩු ටික රටේ තිබිච්ච බඩු ටික ඒතෙන්ට පටවන්න ඕන නිසා. දැනටත් ඒකනේ වෙන්නේ නේ.
දැනටත් උඩරට ඒ මාර්ග ඔස්සේ එයාලා මේ රටේ තියෙන සම්පත් ටික එහාට අරන් යන ක්‍රමවේදය හදලා අපිට මේ ඒතර මෙන්න මේ වගේ දේවල්. මෙන්න මේ ඒකේ අපි හැම වෙලාවෙම දැක්කේ අර ලොකුවට පේන යහපත විතරයි. නමුත් ඒකෙත් පැත්තෙන් අනිත් පැත්තෙන් අපිට වෙච්ච අයහපත අද දක්වාම අපි එකෙන් පීඩාව විඳින විදි ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපිට හිතෙනවා අපිට දැන් බලන්නකෝ ලෝකේ කොහෙවත් නැහැ මොනවාද? ඒ කියන්නේ නොමිලේ ප්‍රතිකාර ගන්න ක්‍රමවේදයක්. ඕගොල්ලෝ වෙන රටවල් වල ගිහිල්ලා ඇති හො දැන් අහලා ඇතිනේ. ලෝකේ කිසිම රටක නැහැ රජයේ ස්පිරිතාලයක්වත්. ඒ කියන්නේ රජයේ ස්පිරිතාල, ප්‍රයිවට් ස්පිරිතාල වෙන රටවල් ගොඩක් තියෙනවා. රජයේ ස්පිරිතාලවත් නොමිලේ ප්‍රතිකාර කරන. නොමිලේ බේ සියලුම බෙහෙත් වර්ග දැන් අපේ රටේ ගත්තාම සෞඛ්‍ය මොකද්ද? නොමිලේ. නොමිලේ සෞඛ්‍යයක් සපයන ලෝකේ එකම රට අපේ රටේ කියලා දැන් අපිට ලොකු මොකක් තියෙනවද? ලොකු අභිමානයක් තියෙනවා නේ. නිදහසෙන් පස්සේ දැන් අපිට නොමිලේ සෞඛ්‍ය තියෙනවා. එතකොට ඒක ගැන අපිට අභිමානයක් නැද්ද? තියෙනවා. වෙන ලෝකෙ කොහෙවත් නැහැ. වෙන රටක මේ හැම වෙලාවෙම අනිවාර්යෙන් කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕන. ඒකට සල්ලි ගෙවන්න ඕන. දැන් ලංකාවේ දැන් ජයවර්ධන ප්‍රොෆෙසර් එක ගත්තොත් ගෙවන මාට්ටුත් තියෙනවනේ නේ. ඔව්. ඒක රජයේ එකක් වෙලත් ඒකේ එහෙම තියෙනවා. සමහරවිට තව කාලයක් යද්දී ඔක්කොම ප්‍රයිවට් වෙන්න ඉඩ තියෙනවා. ඒතකොට අපිට පේන මට්ටමින් ගත්තාම ඒක බොහොම හොඳ දෙයක් නෙමෙයිද? හොඳ දෙයක්. හැබැයි ඕක ASCII තව අපිට නොපෙනෙන එකක් තියෙනවා. ඒ මොකද්ද? ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව නොමිලේ අපිට සීල දෙනාටම බෙහෙත් සපයනෝනේ. මෙච්චර වියදමක් ලක්ෂ ගාණක වියදමක් අපේ රටේ සෞඛ්‍ය පැත්තට යොමු කරලා තියෙනවා. ඒතකොට ඒක මේ රටෙන් කරන ලොකු සේවාවක්. ඒ වගේම අපිට වෙනත් රටවල් නැත්තම් මේ ආධාර දෙන්න නැත්තම් UNICEF වෙන්න පුළුවන් ওই සංවිධාන මේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපිට දීපු පුදුමාකාර මොකද්ද? දායාදයක් ලොකු සහායක් ලොකු මේ උදව්වක්. එහෙම නේද අපිට පේන්නේ. එයාලා නැත්තම් අපි මොකක් වෙනවද? අපිට සල්ලි දීලා බෙහෙත් ගන්න නෙමෙයි. දැන් අපිට පේන්නේ ওই ටික. හැබැයි ඔයගොල්ලන්ට පේනවද ওই නිදහස් සෞඛ්‍ය සේවාව ওই නිදහස් සෞඛ්‍ය ක්‍රමේ ඇති කරේ මොකක් නැති කළාද? මීට වඩා 100,000 ගුණයකින් ප්‍රබලව තිබිච්ච ශල්‍ය වෛද්‍ය ක්‍රම පවා කරපු නේ නාඩි බලලා ස්කෑන් කරපු ශරීරෙම ස්කෑන් කරපු චිකිත්සා ක්‍රම විශාල ප්‍රමාණයක් තිබිච්ච දැනටත් අනුරාධපුරයේ මේ ශල්‍යාගාර තියෙනවා. මෙහෙම තිබිච්ච මේ ලෝකේ මහා බරපතල ඒ කියන්නේ මේ දැනට පවතින මේවට සුළු දේවල් සමහරට ඒ වෛද්‍ය ක්‍රමයට එවැනි මහා පතාක වෛද්‍ය ක්‍රමයක් බිමට සමතලා කළා මොකක් කරාද මේ ස්පිරිතාල කොට නැගුවා. ඒ වේද මහත්තුරු සල්ලි වලටද බෙහෙත් දුන්නේ? මේ වගේ පෙනඩෝල් පෙත්තද දුන්නේ? එක ලෙඩක් සනීප වෙනකොට ලෙඩ 10ක් ඇති වෙන ක්‍රමයක්ද? නෑ. පරිපූර්ණ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න අවශ්‍ය ශක්තිය අවුරුදු 120 අවුරුදු 5000 ජීවත් වෙච්ච මිනිස්සු නිර්මාණය කරපු ඖෂධ බෙහෙත් ක්‍රමවේද තිබිච්ච වෛද්‍ය ක්‍රමයක් නොමිලේ අපිට සපයපු නේ ඒ කියන්නේ අපි කියන නරක බලපෑම් ඒකේ පසු මේ විපාක නැති හැම පැත්තටම සාධාරණ වෛද්‍ය ක්‍රමයක් වෙද ක්‍රමයක් විනාශ කළා අපිට නිදහස් සෞඛ්‍ය සේවාව ආරම්භ කරාට පස්සේ අපිට හිතෙනවා සුද්ධෝ ඒක දුන්නේ නැත්නම් අද අපි ඉවරයි කියලා. හැබැයි අපිට පේන්නේ ඒකක් තියෙනවා. සුද්ධෝ ඒක කරේ නැත්නම් තවමත් අපි අවුරුදු කීයක් ජීවත් වෙනවද සමහරලාට? සමහරට අවුරුදු 120ක් 200ක් ජීවත් වෙනවා තමයි. 120ට 220ක් ආයුබෝ වේවා කියලානේ කිව්වේනේ. හැබැයි අපිට පේන්නේ දැන් මේක අනිත් පැත්ත. නේ? මෙන්න මේ කාරණාව තේරුම් ගන්න තරම් අපේ හිත සූක්ෂම නැත්තම් මේ සිද්ධිය දකින්න බැරි නම් අපිට හැම වෙලෙම පේන්නේ හරි දේ වැරදි විදියටත් වැරදි දේ හරි විදියටත්. ඒතර අතීතයේ වෙද මහත්තයා කවදාකවත් කාගෙන්වත් සල්ලි අරගත්තේ නැහැ. නේ? එයා බෙහෙත් ටික හැදුවේ කොහෙන්ද? මේ පරිසරයෙන් ගන්න දේවල් වලින්. එයා අපිට ඉගෙනුවා. වෙද මහත්තයා අපිට ඉගෙනුවා පරිසරයට ආදරය කරන විදිය, ගහකොළට ආදරය කරන විදිය, බෙහෙත් පැලේ වගා කරගන්න විදිය, ලෙඩ නොවි ජීවත් වෙන විදිය ඉගෙනුවා. අපි ගෙදර කෑවේ මොනවද තුන් වේලට? ඖෂධ. බෙහෙත් තුන පහ ටික කෑම පිළිවෙලනේ මොනවද? ඒ අපිට ඍෂිවරු. දැන් පුලස්ති ඍෂිතුමා කියන කතා කරනෝනේ නේ.
පුලස්ත්‍රිස්තුමා තමයි මේකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා. නේ? ඒතකොට ඒ අය විසින් හදපු ක්‍රමවේද ටික ඔක්කොම මොකක් කරාද? නැත්තරම නැති කරා. ඒ අය විසින් හදපු ආහාර රටාව ලංකාවේ දැන් තියෙනවද? ඒව නැහැ. මැගී එකට මැගී සුප් කැටයට ශනික ආහාර වලට යොමු කළා. සමහර වෛද්‍යවරුත් දැන් කියනවා අරක කන්න එපා ඒක අහිත කරයි. මුරුංග කෑවම මෙහෙම වෙනවා. මොනවාද එක එක දේවල් එක එක කාලවලට ඉදිරිපත් කරනනේ. ඒ කියන්නේ මේ කැඳ බොන්න එපා උදේට ඒකට මෙහෙම අහිත කරයි. නෙළුම් අල කන්න එපා නෙළුම් අල වල මේව තියෙනවා. එක එක දැන් දොස්තරලා මොනව කරනවද? ඒ මිනිස්සු කවදාකවත් පෙනඩෝල් පෙට්ටිය අහිත කර භාවය ගැන කතා කරනවද? කිරිපිටියකේ අහිත කර භාවය ගැන කතා කරනවද? නැහැ. අපේ ලංකාවේ අතීතයේ ඉඳලා තියෙන බටු හරක් කියලා. ඔයගොල්ලෝ දන්නව ඇති. පැරණයි. ඒ බටු ඔය කියන්නේ දැන් ඔය කතා කරන මහ කේප්ප වැසියෝ කියලා කතා කරන්නේ. විශාල ප්‍රමාණයක් කිරි දවන්න පුළුවන් වැසියෝ ඉඳලා තියෙන අපේ රටේ. ඒ අය ටික ඔක්කොම මොකක් කරාද? විනාශ කළා. අපිට මොකක් කරාද දැන්? කිරිපිටියක එහෙන් යවන්න පටන් ගත්තා. දැන් ඔය අපි අනුභව කරන මොනවාද අපි අර ගන්නේ මේ පිටරටින් ගේන දොඩම් ගෙඩිය. දැන් බිබිලේ දොඩම් නේ. ලෝකේ ප්‍රසිද්ධම ඒ කියන්නේ ලංකාවේ බිබිල දොඩම් කිව්වහම ගොඩාක් ප්‍රසිද්ධයි. ලංකාවේ තිබිලා තියෙන දොඩම්. ඒව මොකක් කරාද? ඒව විනාශ කළා බිබිල දොඩම්. ටික විනාශ කළා අපිට දැන් පිටරටින් දොඩම් එවනවා. අපේ මේ වැස්සියෝ හරක් එක්ක අපි ජීවත් වෙච්ච ඒ ක්‍රමය අයින් කළා අපිට දැන් කිරිපිටි එවනවා. හැබැයි අපිට හැම වෙලාවෙම පේන්නේ ඕස්ට්‍රේලියාව එංගලන්තෙන් කිරිපිටි එව්වේ නැත්නම් අපි බොන්නේ මොනවද? දැන් අපි උද්ඝෝෂණය කරන කිරිපිටි මිල අඩු කරන්න. මොකද අපිට කිරිපිටි නැත්නම් ජීවත් වෙන්න විදියක් නැහැ. බොන්න දෙයක් නැහැ. අපේ ළමයි මොනවද බොන්නේ කිරිපිටි නැත්නම්? ඒක හතර විලිලැජ්ජාවක් තියෙන මිනිහෙක් කියන කතාවක්ද? ඒ කියන්නේ අපි ඒකට අහු වෙලා එච්චර මේ බහුජාතික සමාගම් වලට අහු වෙලා ඒවට අපි දඩ ගෙවනවා මේ කුණු ගොඩවල් අරගෙන ලෙඩ්ඩු වෙලා ඉන්නවා කියන එක අපිට මොකක් වෙන්නේ නැද්ද? අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ ඒක කියන මිනිහට බලනවා අරුට පිස්සු. එහෙම දෙයක් දැන් ඔන්න මම කිව්වා කියන්නකො. මම මේක අන්තර්ජාලයට දැම්මයි කියන්නකො. ඕක අහලා අනේ අර හඳුරන පිස්සු. දෙන දෙයක් කාලා ඉන්න බැරුව කියලා එහෙම කතා කරනවා. ඒ මිනිස්සු පිස්සු කියලා දැන් එයාලා වැඩ කරන්නේ කාටද? අරකම කරනවා. දැන් අපිට මේ නිදහස් සෞඛ්‍ය ක්‍රමේ ඇතුලේ දැන් බලන්න මම මේ කියන කාරණාව ධර්මයට අදාළයි. හොඳේ. ඕගොල්ලෝ මේ කාරණාවක් සූක්ෂමව දකින්න. දෙයක් අස්සට රිංගලා දකින්න බැරි නම් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ හිත අස්සට රිංගලා මේක විස්තර කරලා දකින්න බෑ මේ සිද්ධිය. ඒ නිසා එළියෙන් ගොඩාක් දේවල් පුරුදු කරනවා මම. මේව පුරුදු වෙන්න. නැත්තම් බෑ. මම හොඳ ආකාරව දන්න මේ කරන්න බෑ. එතකොට දැන් අපි අවුරුදු 120ක් ජීවත් වෙච්ච මිනිස්සු ක්‍රමක්‍රමයෙන් අපිට නිදහස් සෞඛ්‍ය සේවාවත් එක්ක ලැබිලා ක්‍රමක්‍රමයෙන් දැන් කීයකට ඇවිල්ලා තියෙනවද? දැන් අවුරුදු 30ට 40ට 50ට 60ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 120ක් ජීවත් වෙච්ච මිනිස්සු. හැරිමිටියෙන් යන අය ගෙවල් වල හිටියා ඉස්සර. හැරිමිටියෙන් යන මිනිස්සු හිටියා. දැන් හැරිමිටියෙන් යන මිනිස්සු බොහෝම අතලොස්සක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ ටිකත් මරුණට පස්සේ ආයේ හැරිමිටි කියන එකත් නැති වෙලා යනවා. හැරිමිටි කියන එකක් නැති වෙනවා. අයියේ. හැරිමිටියෙන් යන මිනිස්සු නැහැ. ඒ කියන්නේ මොකක් වෙලාද? ආයුෂ අඩු වෙලා නේ. එහෙම වෙච්ච දැන් අපේ වෛද්‍ය ක්‍රම අපි ඔක්කොම සමතලා කරලා මේ බටහිර මේ සියලු තාක්ෂණයෙන් දියුණු අර වගේ නෙමෙයි අර මිත්‍යා වේදකම් නෙමෙයි මේ තාම දියුණු තාක්ෂණයෙන් යුක්ත මේ වෛද්‍ය ක්‍රම හැදුවට දැන් ඔන්න කොරෝනා හැදිලා. දැන් ස්පිරිතාලෙක ගියාම අපිට තියෙන කොරෝනා වලට තියෙන එකම බෙහෙත මොකද්ද? ස්කෑන් පරීක්ෂණ කළා අර මේවයි දාලා ඉන්ජෙක්ෂන් ගහලා බෙහෙත් දෙනවා දැන් දොස්තර මහතුරු. දැන් මම අද උදේ මම දැන් දන්නවා මගේ යාළුවෝ දෙන්නෙක් දැනට කොරෝනා හැදිලා ඉන්නවා. මම අර අම්මත් එක්ක මම කිව්වේ. මම තව දන්න යාළුවෝ එක පවුලේ ඔක්කොටම හැදිලා. ඒ අයට දැන් මම කිව්වා එක්කෙනෙක් මේ බලස්මුලි ළමෙක් එයා ඒ කියන්නේ පිරිමි ළමෙක් එයා මේ හොස්ටල් එකක ඉන්නේ. හොස්ටල් එකේ ඉඳගෙන දැන් කොරෝනා හැදිලා කවුරුත් නැහැ එතන. මෙහෙ යට එහෙ යන්න බෑ. එයා තනියම ඉන්නේ. මම ඒත් පණිවිඩයක් කිව්වා ඔයා හොස්පිටල් එකකට ඇඩ්මිට් වෙන්න. අවුරුදු 19ක් 20ක් විතර යන පිරිමි ළමයි. මෙයා හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න කැමති නැහැ. හොස්පිටල් එකට ගියා 아무තු දෙයක් නැහැ. දප්පල්ලකට වෙලා ඔය ඉන්නනේ තියෙන පෙන්ඩෝල් පෙත්තක් බීලා. එතකොට දැන් අද මේ ලෙඩ රෝගෙදී ඒ දොස්තර මහතුරු මොකද අවසානයේ බෙහෙත විදිය වශයෙන් තියෙන්නේ? හුමාලේ උණු වතුරයි. උණු වතුර හුමාලේ උණු වතුර බොන එකයි තමයි තියෙන්නේ. අර උණ කියන එක ශරීරය අර උණ ආවට පස්සේ පෙනඩෝල් පෙත්තක් දෙනවා.
ඒ ඇරෙන මේකට තියෙන බෙහෙත මොකද්ද? කිසිම බෙහෙතක් නැහැ. එතකොට මේ ප්‍රතිඵලය ගන්නද මෙච්චර මේ වියදම් කළා එක්කෙනෙකු දොස්තර කෙනෙක් හදලා මෙච්චර වියදම් කළා ICU ද අරවද මෙවද මේ ඔක්කොම ටික ගොඩනගලා අවසාන වශයෙන් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? මෙච්චර වියදම් කළා වෛද්‍ය ශිෂ්‍යෝ හදලා විශේෂඥ වෛද්‍යවරු මේ ශල්‍යාගාර මේ ඔක්කොම ටික හදලා අවසාන වශයෙන් මේ සිදුවීමේදී අපිට සිද්ධ වුණා මොකද්ද? දැන් දොස්තරවරු මේ රෝගය නවත්තන්න කරන එකම යෝජනාව මොකද්ද? දොස්තරවරුන්ට තියෙන එකම ඔප්ෂන් එක මොකද්ද? දැන් මේ ලෙඩෙත් එක. දොස්තර මහතුරු ඉල්ලන්නේ මොකද්ද? රට වහන්න කියන එක. දැන් දොස්තරවරු ඉල්ලන්නේම රට වහන්න. දැන් hina යන කතාවක් නෙමෙයිද? හරිද? දැන් හිතනවා මම කට්ටඩියෙක් කියලා හිතන්නකෝ. දැන් ආවේශ වෙච්ච පිස්සෙක්ව මේ කරන්න මම එනවා. දැන් මම මන්ත්‍ර ශාස්ත්‍රය දන්න මොකක් හරි පිස්සෙක් අවේශ වෙච්ච කෙනාව නවත්තන මන්ත්‍ර ශාස්ත්‍ර දන්න මේ ඔක්කොම දන්න පරිණත වේද මහත්තයා හරි ඇදුර හරි. දැන් ගිහිල්ලා මේ පිස්ස නටනකොට මම කියනව නම් මුගේ අත් දෙක කයටයි බැඳලා ගැට ගහන්න කියලා තැනක. ඉතින් ඕක කරන්න ඇදුරෙක් ඕනද? පිස්සගේ අත් දෙකයි කටයි ගැට ගහලා ගහක ගැට ගහන මේක දඟලනකොට දඟලන එක නවත්තන්න කියන්න ඇදුරුකම් ඕනේ නැහැ නේ. ඒක අපිට කරන්න පුළුවන් නේ. අන්න ඒ වගේ වැඩක් නෙමෙයිද දැන් මේ කියන්නේ. ඒ කියන්නේ මේ ආහාර ප්‍රශ්නයක් රටේ තියෙනවා. මේ ආහාර ප්‍රශ්නේ විසඳන්න අපි කියන කාට හරි. මොකද්ද කරන්න තියෙන හොඳම දේ? නොකයින් පුරුදු වෙන්න. නොකයින් පුරුදු වෙන්න. එතකොට හරි. ප්‍රශ්නේ විසඳෙනවා. දැන් මේකද විසඳුම? අර මහත්තයා මොනවාද අර කොල කන්න කිව්වාගේනේ. ක්ලෝටන් කොල කන්න කිව්වනේ. ඒව කෑමට සුසුයි කිව්වා. ඒ කියන්නේ රටේ මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කොල කන්න පුරුදු වෙන්න. ගස් කොලන් වල තියෙන ඒවා. ආන්න ඒ වගේ දැන් පාලකෙක් විදිහට කියන්න ඕන දෙයක්ද ඒක? පාලකෙක් විදිහට කියන්න ඕන දෙයක් නෙමෙයි. නේ? එතකොට දැන් වෛද්‍යවරු විදිහට මේ වෙලාවේ එයාලා ඉගෙනගත්තු උගත් විවිධ රටවල් වල ගිහිල්ලා ඉගෙනගෙන විභාග පාස් වෙලා විවිධ පරිශන කළා මහා ඒ කියන්නේ ටයි එක දාගෙන කෝට් එක දාගෙන මේ රටේ ඉන්න ප්‍රභූවරුනේ. ඒ අය දැන් හමුදාවෙන් රජෙන් ඉල්ලන්නේ එකම දේ වෛද්‍යවරුන්ට මේක බාර දුන්නා වෛද්‍යවරු හැම වෙලේම කියනවා රට ලොක්ඩවුන් කරන්න ලොක්ඩවුන්. ඒ කියන්නේ මේ කොරෝනා වලට දෙයට ළඟ තියෙන එකම බෙහෙත ලොක්ඩවුන්. හැබැයි ඔය කිසියම් විභාගයක් වගේ මේ මහා ලොකු දැනුමක් නැති සමහර වෛද්‍යවරු දැන් ඉල්ලනවා මේ රටම අනීප කරන්න අවස්ථාවක් දෙන්න. ඒක සමහරු කියනෝනේ සිංහල ආයුර්වේද වෛද්‍යවරු සිංහල වෛද්‍යවරු කියනවා මේක සනීප කරන්න පුළුවන් අපිට අවස්ථාව දෙන්න. දැන් ඒ අයට මේ අවස්ථාව දෙනවද? දෙන්නෙත් නැහැ. දැන් ඒක දෙන්නේ නැත්තේ ඇයි? මෙයාලා අර විධිමත් විදියට ඉගෙනගත්තු වෛද්‍යවරු රජයේ විභාග ලියලා රජයේ රෙජිස්ටර් වෙච්ච වෛද්‍යවරු නෙමෙයි. දැන් එහෙනම් රජයේ විභාග ලියලා මේ සියලුම විදේශ රටවල ගිහිල්ලා පුහුණුව ලබාගත්තු සම්මත ලෝකෙම පිළිගත්ත මේ වෛද්‍යවරු එහෙනම් මේකට බෙහෙතක් දෙන්න එපාය. එහෙනම් රට ලොක්ඩවුන් කරන්න ඕනේ නැහැ නේ. රට ලොක්ඩවුන් කරන්න તો ලෙඩේට බෙහෙත දුන්නා ඉවරනේ. ඇයි දැන් අපිට එහෙම වෙලා තියෙන්නේ? ඔන්න අපිට අන්නර තේරෙන්න ඕන නිදහස් සෞඛ්‍ය සේවාව කියලා අපිට දුන්නේ අපිට මහා විශාල වෛද්‍ය ක්‍රමයක් විනාශ කළා. ඒකෙන් අපිට අපේ ගම නැති වුණා. අපේ දීර්ඝායුෂ නැති වුණා. අපේ නිරෝගීකම නැති වුණා. දැන් හැම මිනිහෙක්ම පෙනඩෝල් පෙත්තක් බීලා හරි විදේශ රටකට හැම තප්පරයකම හැම දවසකම කීයක් හරි යවන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. දැන් ඒකට දොස්තරලා මැදිහත් කරුව බවට පත් වෙලා ඒජන්ට්වරු බවට පත් වෙලා ඉන්නවා. රජේ ඒක අනුගමනය කරනවා. දැන් අර වෛද්‍ය සිංහල වෛද්‍යවරු ඉල්ලනකොට අඩුම තරමේ අපිට පුළුවන් ඕන නම් මොකද්ද? හරි. එහෙනම් දකුණු පළාත නැත්තම් අපි මේ මාතර දිස්ත්‍රික්කයේ අපි එක සැරයක් දීලා බලනවා. මාතර දිස්ත්‍රික්කයේ අන්න හරි සිංහල වෛද්‍යවරු එකතුලා කරලා පෙන්නන්නකෝ. නැත්තම් එක ගමක් කර අරන් පෙන්නනවා. ඕගොල්ලෝ මේක කරලා පෙන්නන්නකෝ අපිට. නේ? දැන් මොන පහුගිය කාලේ අර මම මේ කියන්නේ එයාගේ පැත්ත ගන්නව නෙමෙයි. අර ධම්මික වේද මහත්තයා කියලා වේද මහත්තයෙක් ඔය පැණියක් හදලා ඔය සිදුවීම් ටිකක් කරාට පස්සේ ශ්‍රී මහ බෝධි ගැන ගිහින් කරපු කොන් වැඩේ නම් මම අනුමත කරන්නේ නැහැ. ඒ වේද මහත්තයා මේ කාරණාව දුන්නට පස්සේ රටේ ඉන්න හැම මිනිස්සෙක්ම මොකක් කරාද? බහුතරයක්. මේකට හැල්ලුවට ලක් කළා මේ කාලියම්මාන්ටයි නේ ඒ වේද මහත්තයා අදටත් හැල්ලුවට ලක් කරන සමාජ මාධ්‍යවල ගොඩාක් ඒක මහ නින්දිත විදියට හැල්ලුවට ලක් කරා. හැබැයි ඒ ධම්මික වේද මහත්තයාගේ පැණිය බීලා එක මිනිහෙක් හරි මැරුණද?
එක මිනිස්සෙක්වත් මැරුන්නේ නැහැ. හැබැයි දැන් මේ එන්නත ගහලා කී දෙනෙක් කොරෝනා වලින් නෙමෙයි. එන්නත නිසා. එන්නත ගහලා කොරෝනා හැදිලා මැරිච්ච ඒවා නෙමෙයි. එන්නතෙන් මැරිච්ච අය දැන් කිව්වේ එහෙ ගමේ කෙනෙක් මැරුණා කියලා නේ. දෙවෙනි එන්නත ගහලා එදාම හවස මැරිලා තියෙනවා. නේ? අර හාමුදුරුවෝ කවුද අර කවිබණ කියන පන්නල ඥානලෝක හාමුදුරුවෝ. එන්නත ගහලා පැය 3යි. වෙවුල්ලා මැරුණා. ඒ වගේ ලංකාවේ විශාල ප්‍රමාණයක් අදට කොරෝනා හැදිලා නෙමෙයි. එන්නතෙන් මැරිලා තියෙනවා. දැන් මේ ගැන අපි මේ ප්‍රසිද්ධියේ කතා කරන්න හෝ මේ ගැන කෙටි නාට්‍ය හදන්න හෝ මේ ගැන අව탁සේරුවෙන් කතා කරන්න අපේ කටවල් ඇරෙන්නේ නැහනේ. ඇයි අපේ කටවල් ඇරෙන්නේ නැත්තේ? අපිට තාම අර මිනිස්සු තමයි අපිව බේරගත්තේ මේ පිටරට දේ තමයි හොඳ කියන මානසික අපි අහුවෙච්ච එක. කියන්නේ සුද්ධ හදපු උපායට අපි අහුවෙච්ච එක. තවම අපිට ඒකෙන් ගැලවි ගන්න බැරිලා තියෙනවා. ඒ සංකල්පෙන් ගැලවෙන්න බෑ. අදටත් ඕගොල්ලන්ට හිතෙන එහෙමමයි. නේ? ඒ සංකල්පෙන් ගැලවි ගන්න බැරිලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්ත අරන් බලන්නකෝ. දැන් අපේ නිදහස් අධ්‍යාපනය අපේ රටේ තියෙන සියලු දෙනාටම නිදහස ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපනයක්. ඇයි අපිට නිදහස් අධ්‍යාපනයක් දීලා තියෙන්නේ? බලන්න කොච්චර ලෝකෙ කිසිම රටක නිදහස් අධ්‍යාපනයක් නැහැ. ඒ නිසා ලෝකේ නිදහස් අධ්‍යාපනයේ තියෙන එකම රට අපේ රට. මේකට මේ යුනිසෙෆ් සංවිධානය දැන් ලෝක ඔය බලවතුන්ගේ සංවිධාන මේකට උදව් කරනවා. ආධාර දෙනෝනේ. දැන් මේ මිනිස්සු අපිට ආධාර දෙන්නේ මේ පුදුමාකාර අපිට තියෙන ආදරයකටද? දැන් අපිට හිතෙන්නේ මේ ලෝක සංවිධාන අපිට ආධාර දෙන්නේ නැත්නම් මේ අධ්‍යාපනයේ අරන් යන්න බෑ. මේ හැම දරුවෙකුටම අධ්‍යාපනය ලබා ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. මේ මිනිස්සුන්ට පින් සිද්ධ වෙන අපි අද මොකක් කරනවද? නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙනගෙන රස්සාවක් කරන විශ්වවිද්‍යාලවල යනවා. අපි අද ඉගෙනගෙන ඉන්නේ මේ මිනිස්සු නිසා. අනේ අපිට එහෙම හිතෙනවා. ඔයගොල්ලන්ටත් එහෙම හිතෙනවා ඇති. ඇත්තටම හොයලා බැලුවොතින් ඇයි මේ මිනිස්සු දැන් අපිට ඇයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයක් දෙන්න එයාලා තීරණය කරන්නේ නැත්තේ? ඇත්තටම සුද්ධෝන්ගේ අධ්‍යාපනයේ ඔය පාසල් කියන අධ්‍යාපනයේ එන්නට ඉස්සෙල්ලා අපේ රටේ තිබුණේ කොහොමද නිදහස් අධ්‍යාපනය තමයි. අපේ රටේ තිබුණ නිදහස් සෞඛ්‍ය සේවාවක් තමයි. අපේ රටේ ඉගැන්වුවේ කවුද? ගුරුවරයා සල්ලි වලට ඉගැන්වුවේ නැහැ. ගුරුවරු නිකන් ඉගැන්වුවේ නොමිල ඉගැන්වුවේ. ඒ උගන්වපු දේවල් වලින් එදා මිනිස්සු ජීවිතේ ප්‍රශ්න විසඳගෙන ඒ මිනිස්සු බොහෝ සුවසේ ජීවත් වුණා. නේ? ඒ මිනිස්සු ඒ ගුරුවරයා ඉගැන්වුවේ නැහැ. දැන් මේ ඕගොල්ලන්ට මේ කියන වගේ ඒ ගුරුවරයා ඉගැන්වුවේ නැහැ. උඹලා තව කාගේ හරි බැලමෙහි කාර්යෝ යන් කියලා. නේ? උඹලා තව කාගේ හරි වහල්ලු යන් කියලා ඉගැන්වුවේ නැහැ. ඒ ගුරුවරයා අපිට ඉගැන්වුවේ මොනවද? නිදහස් වෙන ක්‍රමවේදේ, විමුක්තිය ලබා ගන්න ක්‍රමවේදේ, ජීවිතේ සතුටින් ගත කරන ක්‍රමවේදේ, කොහොමද පෞල් ජීවිතයක් ලස්සනට ගත කරන්නේ, කොහොමද ශරීර සෞඛ්‍ය නිවැරදිව පවත්වා ගන්නේ, කොහොමද ආධ්‍යාත්මික සතුට කියන එක පවත්වා ගන්නේ, නේ? කොහොමද මේ සම්බන්ධතා ඥාති හිතවත්කම් පවත්වා ගන්නේ, කොහොමද ආර්ථිකය හදාගන්නේ, කොහොමද සරල සැහැල්ලු ජීවිතයක් ඇති කරගන්නේ කියන එක මොකක් කරාද අපිට ඉගෙනනවා. ඒතර ඒ කවුද ඉගෙනුවේ? අපේ ගුරුතුමා ගමේ හිටපු. ඒතර ඒ ගුරුතුමා අපෙන් පඩි සල්ලි ගත්තේ නැහැ. අපිව හැම වෙලෙම නිරීක්ෂණය කරා, හෙව්ව බැලුවා, වැරදි පැත්තට යන්න දුන්නේ. ඒ ගුරුවරයා කියන්නේ බොහොම ගුණවන්ත, බොහොම දුරදක්නා නුවණක් තිබිච්චනේ. අය එයාලා අති අනාගතේ වෙන්න තියෙන දේ දැක්කා. දැකලා ඒවට මේ ඉගෙනුවා. ඒතකොට ඒ ගුරුවරයා විනාශ කළා, ඒ ගුරුකුල විනාශ කළා. අර කියන්නේ ගමේ පන්සලේනේ ඉගෙනුවේ කියන්නේ අතීතේනේ. පන්සලෙන් තමයි අධ්‍යාපනය දුන්නේ. ඒතකොට ඒ අධ්‍යාපනය තුළ ගහකොළ ගැන කියලා දුන්නා. අද ඉන්න ළමයි ගස්කොළන් ගැන දන්නවද? දන්නේ නැහැ. ඒ කියන්නේ එයාට පෙනඩෝල් පෙත්ත පුවන්න නම් අපිට මේ ඔළුවේ කැක්කම සනීප කරගන්න, දාස් මලෙන් ඔළුවේ කැක්කම සනීප කරන්න පුළුවන් කියන එක මොකක් කරන්න ඕනද? නැති කරන්න ඕන. දාස් මලක් ඉම්බහම ඔළුවේ කැක්කම අඩු වෙන තරම් දාස් මලේ තියෙන මේ සුවඳ මේ ඔළුවේ කැක්කම අඩු කරගන්න යම් ප්‍රමාණයකට උදව් වෙනවා කියන එක දැනගෙන හිටියොත් පෙනඩෝල් පෙත්ත නොබේ මොකක් කරනවද? එයා ඒ ක්‍රමයේ අනුගමනය කරනවා. නේ? බඩේ අමාරුවක් හැදුනහම ඉඟුරු කෑල්ල බොන්න නෙමෙයිකට වෙන එයාලගේ බෙහෙත් පෙත්තක් හඳුන්වලා දෙනවා. ඒ ටික එයාලට විකුණ ගන්න නම් අපි ගාව තිබිච්ච දැනුම මොකක් වෙන්න ඕනද? නැති කරනවා. එහෙනම් ඉස්සෙල්ලම කට වහනවන කාගේද? ගුරුතුමාගේ. මූ තමයි මේ ඔක්කොම උගන්වන්නේ. ඒ මිනිසුන් නිදහසේ ඉන්න උගන්වන්නේ ඒ කෙනා. ඒ මිනිසුන්ට මේ ස්වභාවිකව දේවල් වලින් බෙහෙත් සපයා ගන්න විදිය උගන්වන්නේ වෙද මහත්තයා ගුරුතුමා. නේ? ඊට පස්සේ එක එක්කෙනාට වහල්කම් කරන්න එපා කියලා උගන්වන්නේ ගුරුතුමා. එහෙනම් ඉස්සෙල්ලම එම්නිහකට වහන්න ඕන බැහුවා. වහලා පැත්තකින් තියලා ඔයාලට අපි දෙනවා
මෙන්න ලස්සන ඉස්කෝල හදලා මේවයි ටීචර්ස්ලා ඉන්නවා නේ. ටීචර්ස්ලා ඉන්නවා. එයාලා ඔයාලට උගන්වයි. එයාලට උගන්වන්න තියෙන මොනවද? අපි දෙන සිලබස් එක. දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන ඕගොල්ලෝ ඉගෙන ගන්නේ මොනවද? එහෙන් හදලා දෙන සිලබස් එක. ඒ සිලබස් එක ඇතුලේ අපි අවසාන වශයෙන් වෘත්තීය වශයෙන් තෝරගන්නේ මොනවද? ඒ කියන්නේ අපිට ඉගෙනගෙන අපි අවසාන වශයෙන් කරන්නේ මොනවද? රස්සාවක්. කොහේද රස්සාව කරන්නේ? රජේ කන්තෝරුවක. රජේ කන්තෝරුවක. දැන් අපි හැම වෙලාවෙම හදන්නේ සේවකයෙක්ද? සේවකයෙකු නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ තවත් ඒ කියන්නේ ඒ ඔෆිස් එකේ වැඩ ටික කරව ගන්න සේවකයෙක් නිර්මාණය කරනවා. ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ. ඒක වෙන්නේ. හැබැයි අපිට පේන්නේ අපිට ඒ මිනිස්සු ගොඩාක් ලොකු දෙයක් නිදාස් අධ්‍යාපනය දීලා අය කර මේ දේ කරනවා කියලා. ඒතර අපේ පරණ තිබිච්ච අධ්‍යාපනය ඇතුලේ අනුන්ට සේවකයෝ වෙන එක වෙනවට මොකක් කරාද? ලස්සනට ජීවත් වෙන ක්‍රමය ඉගෙනනවා. එහෙම වුණා නම් ඕගොල්ලෝ ඔච්චර නැහින්නේ නැහැ. ඕගොල්ලෝ ඔච්චරම ওই ඉඩකඩම් එක දඟලන්නේ නැහැ. ඕගොල්ලන්ට දැන් මොකක් කළාද? ඕගොල්ලන්ට ස්වාධීනව නිදහසේ ජීවත් වෙන්න තියෙන පරිසරය නැති කළා. ඕගොල්ලෝ අර කට්ටියගේ සේවකයෝ ටික බාටපත් කරගත්තාම ඕගොල්ලන්ට හැම වෙලේම මොකක් වෙනවද? හැම වෙලේම මෙතෙන්ට වැඩ කරන්න ඕන. අර ගිය සතියේ කිව්ව ලයිමේ ඉන්න දැන් වතු දෙමළු වගේ. දැන් වතු දෙමළු නෙවෙයිනේ වතු සිංහලු. ඈ වතු දෙමළු නෑ. දැන් වතු දෙමළු ගෙන්නන්නේ නෑ ඉන්දියාවෙන්. ඇයි ඒ? ඒ ජොබ් එක අලුත් කළා වතු සිංහලු කරාම හරි. ඒ කියන්නේ දැන් අර අපිට මොනවාද අපි පොෂ් වෙන්නනේ කැමති. අර මුරුංගා කොළ තම්බලා බොන්න කිව්වට පස්සේ නැත්තම් ඔය කුඩු කරලා තේක බොන්න කිව්වහම කට්ටිය කැමති නැහැ. දැන් මොකක් කරාද? මුරුංගා එක කුටි කරලා පොඩි අර කැප්සූල් එකක් පෙත්තක් වගේ දුන්නාම කට්ටිය දැන් කඩෙන් ගිහිල්ලා අරක ෆාමසියෙන් අරන් ඇවිල්ලා ගෙදර ඉඳන් බොනවා. මුන් මීහරක්නේ. ගෙදර මුරුංගා ගහ තියෙනවා. ඒක කපලා අයින් කරනවා. නේ? ඒක කපලා අයින් කළා අරකින් පෙත්ත අරන් ඇවිල්ලා බොනවා. ගෙදර කොස් ගහ කපනවා. කපලා අයින් කළා කඩෙන් කොස් ගේනවා. දැන් පොලේ කොස් තියෙනවනේ. නේ? ගෙදර පොල් ගස් ටික කපලා වහලට දානවා. කඩෙන් පොල් ගේනවා. නේ? හරක තම්බියට පටවලා කඩෙන් කිරි ගේනවා. නේ? ගෙදර මිදුලේ මල් පෝච්චි වල ඇන්තෝරියෙන් හිටවලා කහයි ඉඟුරුයි කඩෙන් ගේනවා. කහයි ඉඟුරුයි නැති වුනහම කට ඇරන් මේ පහුගිය දවස්වල මුන් කියපු මේ රටේ ඉන්න මිනිහෙක් විදි ලැජ්ජ නැති කතාවන්නේ. කහ නැහැ කිව්වහම දැන් මේ මහ පොළේ මොනවද හැදෙන්නේ නැත්තේ? කහතු හිටවන්න ඕනද? ඔයගොල්ලෝ නිකන් කහත්තක් විසි කරලා තියන්න කොහේ හරි හැදෙන්නේ නැද්ද කියලා. මෙච්චර මේ සරු භූමියක් තිබිච්ච මේ පින්වන්ත භූමියේ මුන් කහ නැහැ කියලා කෑ ගහනකොට ඇත්තටම අපිට ලැජ්ජ හිතෙන්න ඕන. මේකට පෝර දාන්න ඕනද කහ හිටවලා? ඉඟුරු හිටවන්න පෝර දාන්න ඕනද? නේ අඹ ඇටයක් විසි කරත් පැලවෙනවා. නේ? විසි කරත් පැලවෙන මේ භූමියක ඉඳගෙන මුන් මෙහෙම කෑ ගහනකොට අපිට පුදුමාකාර හිත වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? මුන් කොච්චර වහල්ලු වෙලාද කියලා තේරෙන්නේ නැද්ද? අපි මේ. ඇයි අපිට තේරෙන්නේ නැත්තේ මේක අපිට gedara හිටව ගත්තා නම් මෙන්න මේ සූක්ෂම ගැටේවත් ලියා ගන්න බැරි ඕගොල්ලෝ කොහොම නිවන් දකින්නද? අපිට මේ දුකෙන් නිදහස් වෙන්න බැරි කොට කහ කෑල්ල කඩෙන් ගන්න ගිහිල්ලා ඒකට විරුද්ධව උද්ඝෝෂණ කරන්න යන දුක නිවා ගන්න නම් අපි අනිත් මිනිසු කරන එක නෙමෙයි කරන්න ඕනේ. අපි අපේ ගෙදර කහ ගහක් හිටව ගන්න ඕනේ, ගුරු ගහ හිටව ගන්න ඕන කියන එක හිතලා ඒක තමන්ගේ තැනින් විසඳන්නේ නැත්තම් ඒ මොකද්ද? අර ප්‍රශ්නෙට විසඳන දෙවෙනි ක්‍රමවේදයෙන් කරගන්න නැත්තම් ඕගොල්ලෝ කරන්නේ දැන් මොකද්ද? පළවෙනි ක්‍රමවේදය මොකද්ද? වෙල්වට් කරනවා ඇවිදින හැමතැනම. දැන් කහ මොකද්ද? කහ අපේ ගෙදර හිටව ගත්තොත් මේ උත්තරේ පළවෙනි උත්තරේද දෙවෙනි උත්තරේද? පළවෙනි විසඳුමද දෙවෙනි විසඳුමද? අපි ඉස්සෙල්ලා කතා කරපු එකේ දෙවෙනි විසඳුම. කහ ගහ අපේ ගෙදර හිටව ගත්තා. දැන් කහ රටින් ගේනකන් හිටියොත් පළවෙනි විසඳුම. එහෙන් ගණන් වැඩි කරොත් මෙහි ගණන් වැඩි වෙනවා. එහෙන් ගෙන්නේ නැතොත් කන නැතුව ඉන්න වෙනවා. අතීතේ මේ රට මේ ආසියාවේ ධාන්‍යාගාරිලු. අර ලොකු මහත්තයා ආපු දවසේ ඇවිල්ලා කිව්වා කවද ආයි මෙහෙට මොකක් ගෙන්නන්නේ නැද්ද? ආයි පිටින් හාල් ගෙන්නන්නේ නැහැ. නේ? දැන් අපේ රටේ ලොකු මහත්තයා ආපු ගමන් කිව්වනේ රටින් හාල් ගෙන්නන්නේ නැහැ. මොකක් කරනවද? දැන් මේ සොයම් පෝෂිත කරන. දැන් මොකක් වුණාද? දැන් ආයි ගෙන්නනවා. දැන් මෙච්චර කුඹුරු තියෙන මෙච්චර මේ මහ පොළොවේ වීයට විසි කරාම වැවෙන මේ රටේ හාල් ගෙන්නන්න ඕනේ කොහොම? ඒ නිසා අපිට ගහන්න ඕන. අර කියන්නේ මඩුවල්ගෙන් ගහන්න ඕන කියලා මුන්ට. ඒක නිසා අපිට ගහන්න ඕන.
මෙන්න මේ වගේ සිදුවීම් ටිකක් අපිට තේරෙන අපිට නිදහස් අධ්‍යාපනය කියලා දුන්නේ අපිට ඇත්තටම ඊටත් වඩා හොඳ අධ්‍යාපනයක්. නිදහස්ව තිබිච්ච කියන්නේ සල්ලි වලට නොදුන්න ගුණාත්මක භාවයෙන් අති ඉහළ අපේ ජීවිත සකස් කරපු අපේ ජීවිත නිදහසේ තියපු අපි අනුන්ට වහල්ලු බවට පත් නොකරපු අපේ අධ්‍යාපනය විනාශ කළා. දැන් මේ පෙන්නන නිදහස් අධ්‍යාපනය කියන එක හදලා තියෙනවා. ඒ වගේම අපි අවුරුදු 5000ක් අවුරුදු 120ක් අපි ජීවත් වෙච්ච ඒ වගේම ලෙඩ නැති මිනිස්සු හිටපු ලෙඩ රෝග ඇති නොවිච්ච මිනිස්සු හිටපු බොහොම නිරෝගී සෞඛ්‍ය සම්පන්න මිනිස්සු නිර්මාණය කරපු අපේ තිබිච්ච පරණ හෙළවෙද ශාස්ත්‍රය නැත්තටම නැති කළා නිදහස් සෞඛ්‍ය සේවාව කියන එක ආරම්භ කරලා තියෙනවා. දැන් අන්න අර ඉස්කෝලේ මහත්තයා අර කාරණාව කිව්වට පස්සේ අර ළමයට බනින්න ආවේ මොකටද? ඒ ළමයට බනින්න ආවේ මේ තියෙන සියලු අපි මේ ඉස්කෝලේ උගන්වන්නේ හරි. ඒ මිනිස්සු නිසානේ උඹලා ඉගෙන ගන්න හරි ඒ මිනිස්සු නිසානේ කියන අර වහල් භාවයට අහුවෙච්ච හැංගීම. මේ ඉස්කෝලේ ගුරුවරේ උගත් කෙනෙක්. ඉතින් උගත්තු එහෙමනම් ඕගොල්ලෝ ගැන ඉතින් කොහොමද? ඈ? උන් එහෙමනම් උගත්තු කියන්නේ හැබැයි එහෙම හිතන්නත් බෑ හැබැයි. උගත්තු කියන්නේ ඒ මොඩල් එක ඇතුළෙම ඒ අච්චුව අස්සෙම තලල හදපු අය. ඕගොල්ලෝ උගත්තු නොවන කෙනාට හරි ලේසි මේක තේරුම් ගන්න. මොකද අර ඒ අච්චුවට දාලා තලල නැහනේ. ඉස්කෝලේ ගියපු දවස් ඉඳලා මොකද කරන්නේ? අර ගැඩොල් අච්චුවට දාලා මෙටි ටික මෙහෙම තලන්නේ. අන්න ඒ වගේ ඉස්කෝලේ ගියපු දවස් ඉඳලා අර අච්චුවට දාලා තැළුවට පස්සේ ඒ හැඩේම තමයි කොහොමද ගන්නෙ. බොහෝම නුවණ තියෙන බොහෝම තියුණු ඥානයක් තියෙන දුර දක්නා හැකියාවක් තියෙන කෙනෙක් ඔය ඒක අස්සේ ඉඳගෙනම ඒ හැඩෙන් මොකක් වෙනවද? ඒ හැඩෙන් නිදහස් වෙලා ඉන්නවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒ තලන ඒ හැඩේ අස්සේ මෙයා දකින්න මේක අස්සේ තියෙන නරක දකින්න. හැබැයි ගොඩාක් අයට පෙරහැරේ ඉන්න කෙනාට කව වෙලාවකවත් පෙරහැර පේන්නේ නැහැ වගේ ඒක අස්සේ ඉන්න කෙනාට කවදාකවත් ඒක පේන්නේ. දැන් මේ කතාව ඉස්කෝලේ ගුරුවරයෙක් ඇහුවොතින්, දොස්තර මහත්තයෙක් ඇහුවොතින් ඔය වෛද්‍යවරු ගැන හෙළවෙදකම ගැන කියප එක දොස්තර මහත්තයෙක් ඇහුවොතින් මට බනින්නේ නැද්ද? බනින්නේ. ඇයි? එයාලා වෛද්‍යවරු නිසා. ගුරුවරයෙක් ගැන කියප කතාව ගුරුවරයෙක් ඇහුවොතින් බනින්නේ නැද්ද? බනිනවා. හාමුදුරු කෙනෙක් ගැන කිව්වොත් ඒක බනිනවා. දැන් හාමුදුරු කෙනෙක් ගැන කියන්න තියෙන මොකක්ද? දැන් අර අපිට අතීතයේ මේ රටේ ආරක්ෂාව තිබුණා කියන්නේ මොකද්ද? පංචමහා බලවේගය. සංඝ, වේද, ගුරු, ගෝවි, කම්කරු. ඔය පිටින් අවසාන දෙක පැත්තකින් තියන්නකෝ. සංඝ, වේද, ගුරු. දැන් ওই වගේ හාමුදුරන්ට මොකක්ද උනේ? හාමුදුරන්ට වෙච්ච දේ තමයි සුද්ධෝ ඒ අපිට අර নিরপেক্ষ ජීවිතයක් ගත කරපු අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු හාමුදුරුවන්ට සුද්ධ මොකක් කරාද? දුන්න තනතුරු. මහා නායක, අනුනායක, විහාරාධිපති මෙහෙම තනතුරු ටිකක් දුන්නා. දුන්නාට පස්සේ එදා ඉඳලා දැන් මොකද්ද? හාමුදුරුවෝ දැන් මේකට පොරේ. විහාරාධිපතිකම් වෙන්න පොරේ. මහා නායක වෙන්න පොරේ. අනුනායක වෙන්න පොරේ. ඊළඟට අධිකරණ සංඝ නායක අර අංශේ නායක මේ අංශේ දැන් මේ බුදුහාඳුරන් කාලේ තිබිච්ච ඒවද? නෑ මේ සුද්ධු දීපු තනතුරු. දැන් අර අපි ඉස්සර කියනෝනේ ආරච්චිලා කියන්නේ. ඔයද අර මොකද්ද අර චිත්‍රපටයක් හැදුනේ අර පොඩි ළමයින්ට බලන්න මොකද්ද අර ජැක්සන් ඇන්තනි මේ චිත්‍රපටිය? සූර්යහරණ. සූර්යහරණේ පෙන්වන්නේ අර ජැක්සන් ඇන්තනි බනින්නේ. පර 70 කියලා අර අලිය ඇතාව මරණනේ දල්රෙක් ගන්න. ඒ ආරච්චිනේ මේ ගමට ඇවිල්ලා කරන්නේ සුද්ධ වෙනුවෙන්. ඒතර ආරච්චි කියන්නේ තෝ ගිහිල්ලා අර සුද්ධගේ පස්සේ පැත්ත ලෝපන් කියලා කියන්නේ. ඒතර ආරච්චි කරේ මොකද්ද හැම වෙලාවෙම? ඒ සුද්ධ කියන දේ කරා. හරිද? එතකොට අද මේ දොස්තර මහත්තුරු මොකද්ද කරන්නේ? සුද්ධ අනුමත කරෝතින් PCR එක තමයි මේකට හරියන්නේ ඒක කරනවා. මේකට හරියන්නේ අර සයිනෝෆාම් වැක්සින් එක තමයි ගොත් එයාලා ඒක කරනවා. ගුරුවරුන්ට එන සිලබස් එක තමයි උගන්වන්න වෙන්නේ නේ? අන්න ඒ වගේ දැන් අපේ හාමුදුරුවෝ මොකක් කරනවද? සුද්ධ දීපු තනතුර ගන්න පස්සෙන් යනවා. දැන් ඇත්තටම අපි යනවනම් යනවන කාගේ පස්සෙන්ද? බුදුහාමුදුරන්ගේ පස්සෙන් අපේ පෙළපතේ අනික් කෙනාගේ පස්සෙන් වැඩිහිටියගේ පස්සෙන්. දැන් යන්නේ කාගේ පස්සෙන්ද? දැන් දේශපාලඥයෝගේ පස්සෙන් යනවා. ඒ යන්නේ මොකටද? අර තනතුරට. ඉස්සර සුද්ධගේ දැන් අර ආරච්චිලා සුද්ධගේ ඕනේ එපාකන් ටික ඉෂ්ට කරා වගේ දැන් මේ තනතුරු ටික ගන්න මේ හාමුදුරුවෝ අර එක එකාගේ ඕනේ එපාකන් ඉෂ්ට කරන්නේ නැද්ද? කරනවා. දැන්
එයාට තියෙන මොකද? අරත් මහා නායක වෙන්න ආසාව. අනුනායක වෙන්න ආසාව. විහාරාධිපති වෙන්න ආසාව. නේ? ඒ නිසා අනිත් එකව කපනවා, අරයට මෙයාට උදව් කරනවා. දැන් ඔය දේශපාලන වෙලා තියෙන එක. ඒ හාමුදුරු දේශපාලනට උදව් කරන්නේ විපතිකම ලබන්නේ හිටියේ වෙන පිරිසක්. මමත් එක්ක එකට ඉගෙන ගත්ත කෙනෙක්. එයා දැන් ලෙක්චර් කෙනෙක්. එයා බැලුවා රාජ්‍ය සම්බන්ධ කරගෙන අර දැන් ඒ දැනට ඉන්න කෙනාව අයින් කරලා මෙතෙන්ට එන්න. බැරි වුණා. එයා දේශපාලන පැත්තෙන් ඒක උත්සාහ කරා. නේ? මම දන්න තව තැන් කීපයක එයාලගේ සැලැස්මක් තියෙනවා. ඒ දේශපාලන පක්ෂයට උදව් කරන්නේ යම් දවසක මේ ප්‍රශ්න ආවොතින් අපිට ඒ රජෙන් උදාවි කරાવી කියලා. ඒ නිසා දැන් මොකක් කරන්නවද? අර දේශපාලඥයෙක්ගේ පස්සෙන් යනවා කඹරන්නවා වෙනවා. ඒතර හාමුදුරු ටික මොකක් වුණාද? අර ඒ කියන්නේ සමස්තය නෙමෙයි අරකට අහු වුණා. වෙද මහත්තයා නැත්තරම නැති කළා දොස්තරලා ගෙනාවා. ගුරුතුමා නැත්තරම නැති කළා ටීචර්ස්ලා ගෙනාවා. දැන් ඒක නැති කරේ කවුද? ඒක ආරම්භය අරන් දුන්නාම දැන් ඒකට ඔලුස්සන දෙන්නේ නැති වෙන්නේ සුද්ධෝද? නෑ. සුද්ධෝ විසින් නිර්මාණය කරපු අපි. දැන් අපේ වෙද මහත්තයර ගහන්නේ පිට මිනිසුද? අපිමයි. පන්සල් වල හාමුදුරුවෝ නැත්තරම නැති කළා දාන්නේ සුද්ධෝ ඇවිලද? නෑ. පන්සලේ දායකයෝ එකතු වෙලා. ගමේ වේද මහත්තයා දැන් අද ඔන්න දැන් ඊයේ රෑ අපේ ඔය බලස්මුල්ලේ මේ මම දන්න කෙනෙක්ගේ මේ කුරුඳු හේනක් අහින්න කියලා කුණ කටුවෙක් කාලා. කුණ කටුවෙක් කෑවම දැන් මොනවාද සර්ප වේද මහත්තයෙක් හොයාගන්න ප්‍රශ්නේ. දැන් ස්පිරිතාලට එක්ක කරන් ගියා කියලා වැඩකුත් නැති කුණ ගොඩක් ඇති වෙනවා. කොරෝනාත් පේන දෙනුනේ. දැන් මේ කුණ කටුව කාලා සර්ප වේද මහත්තයෙක් හොයාගන්න ඒ පලාවතටම ළඟක නෑ වේද මහත්තයෙක්. දැන් අතීතය ගත්තාම සර්ප වේද මහතුරු ඕන තරම් හිටියා. දැන් අවසාන පුරුක් කීපය. වේද මහතුරු එහෙන් මෙහෙන් ඇඳ ගන්න පුළුවන් ඒ ත්‍යාන්තම් ඔය පොඩ්ඩක් අර එහෙන් මෙහෙන් එයා මේෂන් වැඩ කරන ගම තමයි වේදකම කරන්නේ. පූර්ණ කාලින වේදකම් කරන අය ගොඩක් අඩුයි. එයාට ඒකෙන් ආදායමක් උපයන්න බෑනේ ජීවත් වෙන්න බෑ. ඒක ජීවත් වෙන ක්‍රමයේ සියල්ල මොකක් කරාද? නැත්තරම නැති කරා. දැන් අපි ගිහලා සිංහල වේද මහත්තයගෙන් බෙහෙත් අරගෙන සල්ලි දෙන්න කැමතිද? රුපියල් 2000ක් විතර ගත්තොත් බැනනවා. හැබැයි චැනලින් සෙන්ටර් එකට ගිහිල්ලා 2500ක් 4000ක් විතර ගත්තොත් බලන්නකෝ අපි 4000ක බෙහෙත් ගෙනව නේද? දැන් මිනිහට එතනින් එළියට බහිනකොට ලෙඩේ සනීපයි. ඇයි ඒ? රුපියල් 4000ක බෙහෙත් නේ. නේ? ඔපරේෂන් එක කරලා ලක්ෂ 8ක් වියදම් වුණානේ. නේ? ඔපරේෂන් එක කළා දවස් ටික දෙකකින් අරක මැරෙනවා. ලක්ෂ 8ක් වියදම් කරානේ. ඒක හරි ලොකු දෙයක් විදිහට සලකනවා අපි. ඒ මොකද්ද අපේ තියෙන? අන්න අර මිනිස්සු අපිට හදපු වහල්භාවය. අපි ඒ ලක්ෂ 8 වියදම් කරලා ලෙඩ මරුණයි කියලා කවදාකවත් දැන් වෛද්‍ය ක්‍රමයට දොස් කියනවද? දොස් කියන්නේ නැහැ. හැබැයි ධම්මික වේද මහත්තයගේ පැණිය ගෙනාවයි කියලා තාමත් දොස් කියනවා. වැක්සින් එක ගහලා මිනිස්සු මරුණයි කියලා තාම දොස් කියන කට අරින්න කටපන නැහැ. නේ? ඒ නිසා මෙන්න මේ වගේ සූක්ෂම අපි අහුවෙච්ච මේව දේශය ඇති කරගන්න නෙමෙයි කිව්වේ. යම්කිසි කාරණාවක් තේරුම් ගන්න මේව පොඩ්ඩක් බලන්න අපි ඕගොල්ලෝ. මේව බලනකොට තමයි මේ ප්‍රශ්න වලින් නිදහස් වෙලා මේ ප්‍රශ්න ලියා ගන්න ක්‍රමයට එන්නේ. ඒ අන්න එතෙන්ට ආවට පස්සේ තමයි අපිට මේ සිද්ධ වෙච්ච හැම දෙයකම සත්‍යතාවය වැටහෙන්නේ. දැන් එතකොට මේ ලෝකයේ සිද්ධ වෙච්ච අපේ මේ ඉන්න මහා පරිසරයේ ඇත්ත වෙච්ච සිදුවිච්ච සිදුවීමේ සත්‍යතාවය සූක්ෂමව දකින්න තරම් සියුම් නුවණක් නැති නම් අපිට මාර්යා ඊටමත් සූක්ෂමව බුදු කෙනෙක් විතරක් සොයාගත්තු නේ ඍෂිවරුන්ට පවා සොයාගන්න බැරි වෙච්ච මුනිවරුන්ට ඍෂිවරුන්ට වෙනත් ආගමික නායක ශාස්ත්‍රවරුන්ට ලියා ගන්න සොයා ගන්න බැරි වෙච්ච මේ මාර බන්ධනය කෙසේනම් සොයා ගන්නද? පැහැදිලි නේද කාරණා? එනිසා මම මේ රටේ ලෝකේ තියෙන වල්පල් කතා කරනව නෙමෙයි. ඕගොල්ලෝ යම් රටාවකට හුරු කරන්නයි මේ කරන්නේ. මේ රටාවට හුරු වෙන්න. ඒ රටාවෙන් දැන් මම හැම ප්‍රශ්නෙටම රටාවල් කියලා දෙන්න බෑ. ඒක කරන්න බෑනේ. දැන් ඔය නිදහස් අධ්‍යාපනය ගැන කතා කරා, නිදහස් සෞඛ්‍ය සේවාව ගැන කතා කරා. ගිය සතියේ අපි කරන වෘත්තීය අපි දැන් ඔය කරන තේ කුරුඳු රබර් වගා කිරීම ගැන කතා කරා. අන්න ඒ වගේ ඔය තව ඉස්සරහට තව දේවල් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ විතරක් නෙමෙයි මේ රටේ ඉන්න සියලුම බහුතරයක් දෙනා මේ කාරණාවට මොකක් වෙලාද? අහුවෙලා වහල් සේවාව සිද්ධ කරනවා. එතකොට ඕගොල්ලෝ දැකලා තියෙන්නේ දැන් ඕගොල්ලෝ දැන් ওই ලංකාවේ මොකද්ද ගාල්ලේ පැත්තටම ගියාට පස්සේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා සුද්ධ ජෝඩු බෑග් මළු එල්ලගෙන බයිසිකල් වල සංචාරය කරනවා. නේ? විදේශ රටවල් වෙන රටවල් වල ගියාට පස්සේ අපිට මීට වඩා දකින්න ඔය ලංකාවට එන්නේ හිඟන සුද්ධෝ ටික.
හිඟන්නු ටික එන්නේ හොඳ ඉහළ මට්ටමේ නෙමෙයි. වෙනත් රටවල් වල ගියාට පස්සේ බහුතරයක් අපි දකිනවා එයාලා හොටෙල් වල ඉඳගෙන අර නානවා විනෝද වෙනවා කනවා බොනවා ඒ කට්ටිය දන්න මට්ටමින් හැමදේම මෙහි ඇවිල්ලා කරනවා. ඒ මොකද්ද? හොඳට විනෝද වෙනවා. සමහරවිට තරුණ වයසේ ඉගෙන ගන්න වයසේ ඉන්න අයත් ජෝඩි වෙලා මෙහෙම වෙනවා. ඔය මම විදේශ රටවල ඉන්නකොටත් මට එහෙම ඕන තරම් හම් වෙලා තියෙනවා. ඇවිල්ලා අපිත් එක්ක කතා බහ කරලා තියෙනවා. එයාලා එන්ජොයි කරනවා. විවාහ වෙලා දරුවෝ නැහැ. ගෙවල් එයාලා මෙහි ඇවිල්ලා ජෝඩුව පිටින් ඔහේ ඇවිදිනවා. දැකලා තියෙන ෆුඩ් බයිසිකල් අරගෙන ෆුඩ් බයිසිකල් වල යනවා. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවද ලංකාවේ සිංහල මිනිස්සු පිට රටවල් වල එහෙම එන්ජොයි කරන්න යනවා. දැකලා තියෙනවද? එහෙම එන්ජොයි කරන්න යනවා නම් ඊටාම සුළුතරයක් ඇති. අපිට එහෙම එන්ජොයි කරන්න තියා මේ පැය භාගෙත් ඉන්නේ ගෙදර 1000 ප්‍රශ්න ටික තියාගෙන. දැන් ගෙදර යන්නේ දඩි බිඩි ගාලා හැන්දෑව වෙනකම් මේ වැඩ ටික ඉවර කරලා උයලා පිහලා තියලා එතන මේ මිනිස්සුගේ ප්‍රශ්න ටික විසඳලා ඒ ගෙදර අයගේ ප්‍රශ්න ටික විසඳලා තමයි මේ පැය භාගෙ හරි නැත්තම් මෙතන විහාරයට එන පැය හරි සතියකට දවසට පැයක් හෝ දෙකක් ගන්න බොහොම අමාරුයි. මේ ගමේ ඉන්න හැමෝටම මේක ගන්න පුළුවන්ද? ගන්න අවස්ථාවක් නැතිකොට මාසෙ දෙකේ එන්ජොයි කරන්න කොහේ එන්ජොයි කරන්නද නේ? දැන් අපේ අම්මට දැන් ඔය ඇදලා දවස් 2 තව දවස් 7ක් යනකොට මොකක් වෙනවද? බෑ ඉන්න බෑ අර හි ළමයි මේ කරනවා මෙහි මෙයාලට කන්න දෙන්න ඕන අර හිඩන් තේ දලු ටික නෙලන්න තියෙනවා. දැන් මොකක් වෙනවද ඔන්න දැන්? ඔය දෙන්නට වුණ බලනකොට තව දවස් 7ක් යනකොට දැන් ඇති කියලා හිතනවා. දැන් එන්ජොයි කරන්න පුළුවන්ද? එන්ජොයි කර. ඒකයි මම කියන්නේ වහල්ලු කියලා. දැන් ලයිමේ ඉන්න දෙමළ මිනිහට නිවාඩු තියනවද? නිවාඩු නැහැ. ඒ මිනිහට මැරෙනකන් වැඩ. දැන් අපිට නිවාඩු නැහැ. හැබැයි අර රටවල මිනිස්සු එහෙම නැහැ. ඒ මිනිස්සු ජීවිතේ විඳිනවා. පෞල් ජීවිතේ විඳිනවා. ලිංගිකත්වයේ විඳිනවා. කෑම බීම රස විඳිනවා. ඩ්‍රින්ක් එකක් දාලා බීච් එකට වෙලානේ. අර වයින් ටිකක් බිබි සින්දුවක් කියලා නටලා ඔය ක්ලබ් කියලා තියෙන්නේ. මම කියන්නේ ඒව කරන්න කියන එක නෙමෙයි. ඒව කරන්න තරම් ඒ මිනිස්සුන්ට නිදහසකුත් තියෙනවා සල්ලිත් තියෙනවා. අපිට සල්ලිත් නැහැ. නිදහසක් නැහැ. නේ? බෙහෙත් ටිකක් අරගෙන ඇඳකට වෙලා ඉන්න නිදහසක්. ලෙඩ උණක් හැදුනොත් ඕගොල්ලන්ට හිතන්න. උණක් හැදිලා දවස් දෙකක් ඇඳට වෙලා නිදහසේ ඉන්න තරම් නිදහසක් තියෙනවද? නේ? ඔන්න තියෙනවා නම් මෙහි දැන් ඔය කුටි දෙයක් හදලා තියෙන්නේ. මේ ගමේ කියලා ප්‍රශ්න නැහැ. ඇවිල්ලා ඉන්න පුළුවන්. බලන්නකො ඉන්න පුළුවන්ද කියලා. ඕගොල්ලෝ දවස් දෙකක් මෙහි ඇවිල්ලා ඉන්නවා. ගෙවල් වලින් දැන් ඔය මේ කට්ටිය ඇවිල්ලා ඉන්නවා වගේ. පොඩ්ඩක් මෙහි නැත්තම් වෙන දුරක තැනක කියන්නකො. මම තැනක් හොයලා දෙන්නම්. සතියක් විතර ගිහිල්ලා ටිකක් විවේකව ඉඳලා එන්නකො බලන්න පුළුවන්ද කියලා. බෑ. ඒ බෑ කියන එකට සාධකයේ තමයි අර මං කිව්වේ. ඇයි? අපි කරන්නේ වහල් සේවාව. වහල්ලුන්ට කොයිම වෙලාවකත් හාම්පුතාගෙන් නිවාඩු ලැබෙන්නේ නැහැ. එහෙමද නැද්ද? එහෙමයි. නමුත් අර බටහිර රටවල ඉන්න මිනිස්සු එහෙම නැති නිසා ඒ මිනිස්සු තමයි අපේ හාම්පුතු. අපි තමයි මේ මිනිස්සුන්ගේ වහල්ලු. ඒ මිනිස්සු බොහොම සතුටින් කාලා බීලා එන්ජොයි කරනවා. බලන්නකො මේ බීච් එකටම ගියාට පස්සේ කොච්චර මේ මිනිස්සු සතුට වෙනවද විනෝද වෙනවද කියලා. ඒ මිනිස්සුගේ සංස්කෘතික සාධක ගැන හිතන්න එපා. රෙදි නැත්තෝ ඉන්නවා. හැමයි මෙහෙම අපි නම් මොකද්ද දණිහ ගාටම රෙදියෙන් දන් ඉන්නවා කියන්නේ. රෙදියෙන් දන් හිටියත් අපි ඉන්නේ හෙළුවෙන් තමයි. නේ? ඒ මිනිස්සු හෙළුවෙන් හිටියත් ඉන්නේ රෙදියෙන් දගෙන වගේ. ඒ මිනිස්සුගේ හිතට එකඟව වැඩ කරනවා. හිතට එන අදහස කියනවා. හිතට එන දේවල් කරනවා. හිතට එන්න කන්න බොන්න ඕන දේ බොන්න ඕන දේ බොනවා කනවා. අපි හිතට එන එක වහගෙන සිල්වන්ත ගුණවන්ත විදිහට ලෝකෙට මවාපානවා. නේ? අපේ හිතේ කැත අදහස තියෙනවා. තිබුණාට අපි මොකක් කරනවද? ඒක වහගෙන බොහොම අපිට මොඩල් එකක් හදලා තියෙනවා. මෙහෙම තමයි කියන්නේ. මෙහෙම තමයි කතා කරනවා කියලා තැන ඉන්නවා. එහෙමද නැද්ද? ඔය කුහකභාවය කියන එක වැඩිම ආසියාතික රටවල් වල. කුහකකම ওই බටහිර රටවල අඩුයි. අඩු වෙයි. ඒ මිනිස්සුන්ට හිතෙන දේ කරනවා. අපි හිතෙන දේ කරන්න බෑ. ගමේ සංස්කෘතිය, ගමේ ආගම සංස්කෘතිය මේ දේවල් වලින් අපි හිර කරලා තියෙන්නේ. මේව කරේ හිර කරන් ඉන්න නෙමෙයි. මේවෙන් නිදහස් වෙලා එතෙන්ට යන්න ඕනේ කියන එක. දැන් නිදහස් වෙන්නේ නැතුව හිර කරන් ඉන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මස් මාළු කන්න එපා කියන එකම ගන්නකො. අරක්කු බොන්න එපා කියන එක අපිට ඒකෙන් නිදහස් වෙලා ඉන්නවා. නිදහස් වෙලා ඉන්න කෙනාට ඒක ආසාවක් අවශ්‍යතාවයක් නැහැ. එයා ඒක ආසාවක් අවශ්‍යතාවයක් නැති නිසා බොන්නේ නැහැ. සමහරු දැන් මොකක් කරනවද? බොන්න ඌමනාව තියෙනවා. ඒ වුණාට බිව්වොතින් මම අර මොකද්ද සුරාමේරේ ශික්ෂාපදේ කැඩෙනෝනේ. ඒ නිසා බොන්නේ. දැන් බුදුදහමේ තියෙන්නේ මොකද්ද? නිවාරණ ක්‍රම වේදයක්. අපි දැන්
අර මේ මොනවද බැමි දාගෙන. ඒකෙන් මහා පීඩාවකට පත් වෙනවා. මස් මාළු කන්නේ නැති මිනිස්සු ගත්තාම එහෙම ගොඩක් මිනිස්සු. නේ. සමහරු සිල්වන්ත බව පෙන්වන්න හදනවා. සිල්වන්ත නැහැ. පෙන්වන්න හදනවා. ඒ කියන්නේ හිතට එකක ජීවත් වෙනවද? නේ. හිතේ තියෙන එකක් බාහිරට පෙන්වන්නේ තව. ඒකට අපි මානසිකවත් වහල් වෙලා. ඒ නිසා අපිට අපේ නිදහස නැති වෙලා තියෙන්නේ මොන දෙයින්ද කියලා බලන්න. අපිට අපේ ගුරුවරයා නැතිවීම නිසා අපිට නිදහසේ ජීවත් වෙන ක්‍රමවේද නැති වුණා. එතකොට අපිට දැන් ඉන්න ගුරුවරු වහල්ලු බවට පත් වෙන විදිහේ ක්‍රමවේද කියලා දෙනවා. අපිට අපේ වෙද මහත්තයා නැති වෙච්ච නිසා නිරෝගීව බොහෝ කාලයක් ඉන්න ක්‍රමවේද නැති කරා. දැන් අපේ දොස්තර මහත්තුරු හැමදාම බෙහෙත් බොන ක්‍රමවේදය අපිට ඒ බෙහෙත් බීලා ඒ පිටරටට සල්ලි යවන ක්‍රමවේදේ හදලා තියෙනවා. දැන් කොරෝනා වලින් සල්ලි හම්බ කරන්නේ කවුද? PCR, වැක්සින්, ඔක්සිජන් මේවා මේ උපකරණ ඔක්කොම එහෙන්. අපේ මොනවාද දොස්තර මහත්තුරු කියනවද නෑ ඕගොල්ලෝ ගෙදරටලා ඉඳන් වෙනිමැ ගැට ටිකක් තම්බන් බොන්න කියලා. නෑ. එහෙම කොහොම අර සුද්දන්ට සල්ලි යන්නේ කොහොමද? දැන් එදා හිටපු අර ගම්මුලා දෑනිය නැත්තම් අර ගමේ හිටපු මිනිහා සුද්දගේ අර මොකක්ද අර ෆිල්ම් එකේ කියන්නේ තෝ ගිහිල්ලා සුද්දගේ පස්ස පැතලේව කාපන් කියලා කියනෝනේ නේ. ඒක ඕනනම් බලන්න. ඔయిత හොඳයි ඔක ගිහිල්ලා අර මෙහෙම කරා නම් කියලා. දැන් ඒ සුද්දගේ ඒ කරපු අර ගම්මුලා දෑනිය නැත්තම් ආරච්චි කරපු වැඩේම නෙවෙයි දැන් දොස්තර මහත්තයා කරන්නේ. ඒකමයි. ගුරුතුමා කරන්නේ. ඒකමයි. දේශපාලඥයෝ කරන්නේ ඒකමයි. ඒතර අපිව විනාශ කරේ කවුද කියන එක අපිට තේරෙන්නේ. හැබැයි අපිව විනාශ කරපු මිනිස්සු අපිට පේන කවුරු කියලාද? අපිට උඩරට දුම් ප්‍රිය හදලා දුන්නේ මේ මිනිස්සු. අපිට මේ වගේ මේව කරේ මේ මිනිස්සු කියලා අපිට අන්නේ මිනිස්සුගේ යහපත පේනවා. හැබැයි මේ මිනිස්සු පාගගෙන ඉන්නේ මොකද්ද කියන එක අපිට පේන්නේ. එනිසා මෙන්න මේ වගේ සිදුවීම් ටිකක් තේරුම් ගත්තොත් අපිට අපේ ජීවිතයේ ගැටලු ඇති වෙච්ච තැන කොහෙද කියන තැනකට එන්න පුළුවන්. ඕගොල්ලෝ බලන්න මේ ධර්මයක් අවබෝධ කරගන්න සෑම කෙනෙකුටම යම් ධර්මයක් අවබෝධ කරගන්න නුවණ තියෙන සෑම කෙනෙකුටම මෙන්න මේ ලෝකයේ සිද්ධ වෙන මේ රටේ සිද්ධ වෙන මේ භූමියේ සිද්ධ වෙන්න තියෙන සියල්ල තේරෙනවා. බලන්නකෝ රටේ අනාවැකි කියන අය මේ අය කරන අයගේ ස්වභාවය. ඒ හැමෝගෙම ස්වභාවයක් තියෙනවා. එයාලා මේ සමාජ ක්‍රමවේදය පිළිබඳව මීට එහාට ගිහිල්ලා හිතනවා. තීක්ෂණව හිතනවා. ඒ හිතන අයට මේ රටාව තේරෙනවා. ඕගොල්ලන්ට මේ රටාව තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඕගොල්ලන්ගේ බුද්ධිය තාම මොකක් වෙලා නැද්ද? එක රාමුවකින් එහාට තාම ගිහිල්ලා නැහැ. ඒ රාමුවෙන් එහාට ගියේ නැතොත් ඔය පෘථග්ජන රාමුව. පෘථග්ජනත් නෙමෙයි යෝක හැදේ පෘථග්ජන මෝඩ රාමුව. ඔය මෝඩ රාමුවේ ඇතුලේ ඉඳගෙන කවදාකවත් මොකක් කරන්න බැයිද? මෙන්න මේ අනාත්ම වෙච්ච දහම. එහෙම නැත්නම් පටිසෝතගාමී දහම. මේ ලෝකේ යන ක්‍රමයට හාත්පසින්ම වෙනස් වූ ධර්මතාවය මොකක් කරන්න බැරිද? අවබෝධ කරන්න බෑ. තේරුම් ගන්න බෑ. මොනම හේතුවකින්වත් බෑ. හොඳට තේරුම් ගන්න මේක කරන්න බෑ. සියුම්ම දෙයක් ගැන දකින්න පුළුවන්. විනිවිද දකින්න නැහැ කියලා කියන්නේ. විනිවිද දකින්න පුළුවන් නුවණක් තියෙනවා. සෝතාපන්නයෙක් කියලා කියන්නේ කවුද? සෝතාපන්නයෙක් කියලා කියන්නේ අතිශයින්ම තියුණු නුවණක් තියෙන කෙනෙක්. සෝතාපන්න වෙනවා කියන්නේ සක්විති රජ වෙනවට වඩා වටිනවා කියලා කියන්නේ ඒකයි. සක්විති රජ කෙනත් නුවණ තියෙනවා. ඒ සක්විති රජ කෙනෙකුගේ තියෙන නුවණට වඩා තියුණු නුවණක් තියෙන මොකක් වෙන්නද? මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන එක දුරු කරගන්න. සෝතාපන්න වෙන්න. ඒ කියන්නේ පරිපූර්ණ සුවය ලැබීමේ නිදහස් වීමේ පළවෙනි පියවර. තියන්න. එහෙම තියෙන කෙනා ඒක ගැන එහෙම තියෙන කෙනා මේව කොහොම දන්නේ නැද්ද? ඒ නිසා යාට කියන්න පුළුවන් හෙට මේකයි වෙන්නේ. උඹට ඔහොම ගියොත් මෙහෙමයි වෙන්නේ. කියනවා. කියන්නේ ඒ ලෙවල් විභාගේ ලියන කෙනා O level ශිෂ්‍යත්ව පාස් කරලා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා යාට ඒ O level ගැන මහා දෙයක් නෙමෙයි A level ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ගියපු කෙනාට. අන්න ඒ වගේ අර தත්ත්වයට හිත දියුණු කරගන්න නම් අපි මේවා මොකක් වෙන්න ඕනද? මේවා සිම්පල් තේරෙන්න ඕන අපිට. සරලව තේරෙන්න ඕන. එහෙනම් මේක තේරෙන්නේ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. පැහැදිලිනේ? එහෙනම් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ මේ ඕගොල්ලෝ දැන් භෞතික වශයෙන් හිර වෙලා ඉන්න මේ දේශපාලනික වශයෙන් සංස්කෘතික වශයෙන් ආර්ථික වශයෙන් අපි මේ අගාධයට වැටිලා ඉන්නේ නිවන් දැක්කේ නැති නිසාම නෙමෙයි. නේ? ඒකට කර්මය කියලා එක උත්තරයක් දී ගන්න එපා. මේ සියලු දේ කර්මයෙන් සිද්ධ වෙනවා කියලා උත්තරේ දීලා වහගන්න එපා. ඒකයි අර මාක්ස්වාදයේ මේ කාල් මාක්ස් කියන්නේ ආගම් කියන්නේ මේ දර්ශන නෙමෙයි. ආගම් කියලා කියන්නේ පාලකයන්ගේ කුණු හොදන ආයතන. ඇයි රටේ අසාධාරණයක් නිසා අපේ වැරදි ක්‍රමවේදයක් නිසා අපි දුක් විඳිනකොට මේක කියන ඕක දෙයියන්ගේ
කැමැත්ත කියලා. දැන් සුනාමිය ආවට පස්සේ ඒ සුනාමියේ ඒ වෙලාවේ මිනිස්සු මොකද? මේක දෙයයන් වහන්සේගේ කැමැත්ත. දැන් කොරෝනා හැදුනහම මුස්ලිම් මිනිස්සු මොකද්ද කියන්නේ? මේක දෙයයන් වහන්සේගේ කැමැත්ත. හැබැයි මේ මිනිස්සුන්ට පේන්නේ වෙච්ච වෙන කෘත්‍රිමව කරපු නිර්මාණය පේන්නේ නැතුව මේ මිනිස්සු හිත හදාගන්න මොකද්ද? දෙයයන් වහන්සේගේ කැමැත්ත. ඒ හිම තත්යකට යන්න එපා ඔයගොල්ලෝ. තේරෙනව නේද? මේක සිද්ධ වෙච්ච විදිහ දකින්න කවුද මේක ක්‍රියාත්මක කරන්නේ? ඒකයි බුදුහාඳුරෝ අර කොසල් රජතුමා දැකපු සිහින 16ේදී කාරණාව පෙන්වන මේ අනාගතයේදී මෙන්න මෙහෙම වෙනවා. ඒ වෙන විදිය කිව්වේ කොහොමද? මෙන්න මේ වගේ තියුණුව නුවණින් අපි මේ කියන වගේ නෙමෙයි උන්වහන්සේ දෙවිච්ච නුවණ. මේ නුවණින් සලකන්න පුළුවන් හැකියාව. එහෙනම් ඕගොල්ලන්ටත් දැන් පොඩි එක්සර්සයිස් ටිකක් නේ. පුංචි එක්සර්සයිස් ටික මොකද? යම් දෙයක් පිළිබඳව ඇතුළට கிඳා බෑලා ඒකේ තියෙන වපසරිය තේරුම් ගන්න පුළුවන් හැකියාවක් හදා ගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනේ සාමාන්‍යයෙන් ওই ක්‍රීඩාවල් ක්‍රිකට් ගහන්න යන්න ඉස්සෙල්ලා පළවෙනි ගීපු ගමම ක්‍රිකට් ගහනවද? නෑ. ඉස්සෙල්ලා ටිකක් පිටෙන්න වටේ දුවන්න දෙනවා. නේ? දුවලා ඩිෆ් ටිකක් ගහලා අතපය මෙහෙම කරලා දැන් ඉස්කෝලේම ගියහම වෙන්නේ. දැන් මේව ටික කරලා තමයි ක්‍රිකට් ගහන්න දෙන්නේ. එක සැරේට පිත්ත දීලා බෝලේ දාන්නේ නැහැ. එහෙම දුන්නොත් වෙන ශාරීරික ඇති වෙනවනේ. අන්න ඒ වගේ ඕගොල්ලන්ට දැන් මොකද්ද තියෙන්නේ? මේ එක්සර්සයිස් ටික කරනවා වගේ වෙන මේ බාහිර දේවල් ටික කරලා බලන්න. ඒ මොකද්ද කරගන්නේ? මේ අර තියුණු නුවණ පොලිෂ් කරගන්න ඕන. දෙයක් පිළිබඳව විනිවිද දකින්න පුළුවන්, සියුම්ව දකින්න පුළුවන්, ඒකස්සට கிඳා බහින්න පුළුවන් හැකියාව වෙන දේවල් ටිකකින් මොකක් කරන්න ඕනද? හදා ගන්න. දැන් අර මාළු කපන මිනිස්සයා ඉස්සෙල්ලා මොකක් කරනවද? හොඳට මේක මදිනවා. මැදට නිංගක් අතුල්ලා බලන කැපෙනවද කියලා නේ? අපි දැන් අර සමහර දේවල් කපද්දි වෙන මොකක් හරි කපලා බලන්න ඉස්සෙල්ලා. කැපෙනවද කියලා කපලා බලලා තමයි අපිට අදාළ දේ කපන්නේ. ඒ නිසා දැන් ඕගොල්ලන්ගේ පිහිය මැදලද කියලා බලන්න. මැදිලා නම් මොකක් වෙන්න ඕනද? වෙන එකක් මොකක් හරි පිට්ටුව තියෙන ගහකට ගැහුවාම අත්ත කපලා යන්න ඕන. ඒ මිනිහ යන්නේ අතු කපන්න නෙමෙයි වෙන වැඩකට. ඉස්සෙල්ලා පිහිය කැපෙනවද බලන්න මොකක් කරනවද? ගහලා බලනවා. අන්න ඒ වගේ දැන් ඕගොල්ලන්ට ජීවිතයේ තියලා තියෙන සාමාන්‍ය පොදු ප්‍රශ්න ටික මේකෙන් දකින්න පුළුවන්ද බලන්න. අන්න එහෙම දැක්කොත් මේ කොරෝනා ප්‍රශ්නේ කොහොම ඇති වෙච්ච එකද අනාගතේ කොහොම වෙයිද? තියුණුව හිතලා බලන්න. ලෝකේ ඇති වෙච්ච සිදුවීම් එක එක කාලවලට සිද්ධ වෙන දේශපාලන සිදුවීම් මම අර එදා කිව්වේ දේශපාලඥයෝ කරන උප්පරවැට්ටි උපායවල එක එක කාලෙට එක කියන්නේ දැන් ජාතිවාදී ප්‍රශ්න කියන්නේ මුස්ලිම් සිංහල අරගල කියන්නේ දේශපාලඥයන්ගේ උපායවල. මම ඒක එදා ගිය සතියේ කතා කරා. මේවා ගැන තියුණුව බලන්න. අන්න එතකොට ඕගොල්ලන්ට මේවා ඇත්තටම කාරණාවක් පේනනවා නම් මොකක් වෙලාද දැන් පිහිය හොඳට මැදලා. අන්න එහෙම පිහිය මැදන් ඉන්න වෙලාවක මම මේ ධර්මයේ කියලා දෙන්න. නැත්තම් ඉතින් හම් වෙච්ච පිහියේ මාළු කෑල්ලක් දුන්නාම මේක මාළු කපනවනේ මොකද කරන්නේ? මේක තලනවා. නේ? අතකොළුවෙන් ගහනවා වගේ ඊට පස්සේ ගහන්නේ. පිහියෙන් ගහන්න ඕන මේක තැලෙන්නේ නැති වෙන්න කැපෙන්න ඕන. මාළු කුරයියට පිහියෙන් ගැහුවාම තැලෙන්නේ නැති වෙන්න කැපෙන්න ඕන. දැන් අතකොළුවෙන් ගැහුවම මොකක් වෙනවද? මේක කැපෙන්නේ නැතුව තැලෙනවා. දැන් ඕගොල්ලෝ ධර්මයේ කියලා දුන්නොත් ධර්මයේ මොකක් වෙනවද? ගැඹුරු ධර්මයක් කිව්වොත් මේක ධර්මයේ තමයි. ගැඹුරු ධර්මයක්, තියුණු ධර්මයක් බුදුහාඳුරු කිව්වේ පටිසෝතගාමි මහ තීක්ෂණ මේ නෝනකින් තේරුම් ගන්න ඕන දැනුම් ධර්මයේ කිව්ව මොකක් වෙනවද? ඕගොල්ලෝ ගහන්නේ අතකොළු පාරවල්. නේ? ඊට පස්සේ ආයේ හාමුදුරනේ පහන ගෙදර බුදු පහන තියන්න මොන පැත්තටද කියලා. ඔහොම ඉන්න ගමන් මිනිස්සු ඔය වගේ ගොම් ප්‍රශ්න ඇහුවම මටම ඔළුව වලදා ගන්න හිතෙනවා. නේ? ඒ නිසා අතකොළු පාරවල් ගහනවා මේ දේශනාවල් ඇස්සේ මටත් හොඳට වදිනවා. මම ඉතින් දැන් දුන්නේ නැහැ වගේ ඉන්නවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න. හොඳට පිහිය තීක්ෂණව වෙන මැද ගන්න. හරි එහෙනම් වෙන මොකක්ද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? නෑ නේ. හරි එහෙනම් හැමෝටම තේරුම් ගන්න.